අයිබෝන් සුබරාත්‍රියක් වාසනාවන්ත රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අපි සූදානම් අදත් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස තීරණය ආරම්භ කරන්න. 225ම එපා කිව්වේ මැතිවරණ ක්‍රමයේ අවුලක් නිසාද? අනෙක් පැත්තෙන් ඡන්ද වේදම් සීමා කළ පමණින් සැබෑ මහජන නියෝජිතයන් උත්තරීතර පාර්ලිමේන්තුවට පත්වේද? අපි මෙන්න මේ කියන මාතෘකාව මුල්තැන්හි තියාගෙන ගැඹුරු පරාසයක අද තීරණයෙන් ගමන් කරන්න සූදානම්. අපේ රටේ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් විදිහට මැතිවරණ ගණනාවක නායකත්වයේ ගත්ත සහ මැතිවරණ ගණනාවක් පවත්වමින් ජනතාවගේ උත්තරීතර අයිතිය තහවුරු කරන්න කටයුතු කරපු බොහෝ දෙනෙක් ආදරය කරන ගෞරව කරන සීමා නිර්ණය කමිෂන් සභාවේ වත්මන් ගරු සභාපතිතුමන්, ඒ වගේම විශ්‍රාමික මැතිවරණ කොමසාරිස්තුමන්, ඒ වගේම මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිතුමන් මහින්ද දේශප්‍රිය මැතිතුමන්ට ඔබ දැනුවත් කළ පරිදි අද තීරණයට ආරාධනා කළා. අයිබෝන් දසම්. කාලයකට පස්සේ එතුමත් එක්ක අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ කැබිනට් තීරණයක් අරගෙන තිබුණා මැතිවරණ සඳහා කරන වියදම් සීමා කරන්න. එය යම් තැනක සැබෑ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීම වෙනුවෙන් ජනතාවට තියෙන උත්තරීතර අයිතිය තහවුරු කිරීමක් විදිහටත් යම් තැනක සාකච්ඡාවක් ඇති වුණා. ඒ වගේම තමයි ඒ තුල සමහර වෙලාවට අපේක්ෂා කරන ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වේද කියන තැන ප්‍රශ්නාර්ථයකුත් තියෙනවා. ඒ වගේම එහෙම කළාට වැඩක් තියේද? ලංකාව වැනි දේශපාලන සංස්කෘතිය ඉහළ තැනක නැති රටක කියන කාරණය සම්බන්ධයෙන්ුත් විද්වතුන් අතර සාකච්ඡාවක් තියෙනවා. මේ සියල්ලට අපි අද උත්තර හොයාගෙන යමු. ඒ පිළිබඳව ගැඹුරු ප්‍රාමාණික දැනුමක් තියෙන මහින්ද දේශප්‍රිය මැතිතුමන් එක්ක. මහින්ද දේශප්‍රිය මැතිතුමා මේ මම මාස්ක් එක ගලවන්න කියලා කිව්වට තාම ගැලෙුවේ නැහැ. ඔව් බලමු ටිකක් වෙලා කියලා ගලවමු. අපි අම්බලන්කොඩ කියලා ගහලා තියෙන හින්දාද ගලවන්නේ නැත්තේ? දැන් සාමාන්‍යයෙන් අපි මාස්ක් දානකොට සර්ජිකල් මාස්ක් එකක් දාලා ඊට උඩින් රෙදි මාස්ක් එකක් දාලා සතු කරනවා. මේ අපි අම්බලන්ගොඩ කියන එක අපි අම්බලන්ගොඩ මිත්‍රෙගේ කම්පැනි එකෙන් හදපු එකක්. එයාමට කීපයක් නිකන් එව්වා. මං අහුවෙන එකක් දාගෙන වෙලාවේ ඒක තමයි අද දාන් ඇවිල්ලා තියෙන්නේ. අපිට මීටරයට වැඩි පරතරය තියෙනවා. ඔබතුමා කැමති නම් ගලවන්න පුළුවන්. මේ ගලවමුකෝ ඉස්සෙල්ලා. එතකොට අපි කතා කරනකොට ටිකක් අඩු වෙන්න පුළුවන්. මේ මහින්ද දේශප්‍රිය මැතිතුමා මේ දවස්වල ඔබතුමා විවේකයෙන් නිවාඩු පාඩුවේ ගත කරනවද? එහෙම නැත්නම් තාම වගකීම් සම්භාරයක් එක්ක ටිකක් අර අපි කියන්නේ කොටු වෙලා වගේ දෙන්නේ. වැඩ තියෙනවා දසුන්. නමුත් අර මැතිවරණ කමිෂන් සභාවේ වගේ එහෙ සභාපතිවරයා වගේ දිනපතාම වැඩ හම්බෙන පැය දවසට පැය 25ක් වැඩ කරන්න ඕන තත්ත්වේ නැහැ. මැතිවරණ කමිෂන් සභාවේ ඉන්නවා නම් දවසට පැය 25ක් සතියකට දවස් 8ක්. අපිට තියෙන සාමාන්‍යයෙන් දවසකට පැය 24යි. එහෙම තමයි අපි කියන්නේ ඉලෙක්ෂන් එකේ ඉන්නවා නම් දවසට දැන් මැතිවරණ කමිෂන් සභාවේ වත්මන් සභාපතිතුමත් දිනපතාම එනවා. අනිත් කමිෂන් වල එහෙම දිනපතාම මං හිතන්නේ මොකවත් සභාපතිවරයාට එන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මැතිවරණ කමිෂන් සභාවේ එක උනේ මෙහෙමයි දසුන්. මැතිවරණ කොමසාරිස් කියන එක සහ දෙපාර්තමේන්තුව 2015 වෙනකම් පැවතුණු මැතිවරණ කොමසාරිස් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව කියන තනතුරු දෙකම රිප්ලේස් කරේ මැතිවරණ කමිෂන් සභාවේ. ඔව්. ඒතකොට සියලුම වගකීම් තියෙන කමිෂන් සභාවට. කමිෂන් සභාවට ඉන්න කොමසාරිස් ජෙනරාල්වරයෙක් පරිපාලන කටයුතු නිලධාරීන්ගේ අධීක්ෂණ කටයුතු සඳහා. අනිත් සේරම කටයුතු මැතිවරණ කමිෂන් සභාවේ දේශපාලන පක්ෂවල වැඩ, ප්‍රතිපත්ති තීරණය කිරීම, ජනතාවගේ ප්‍රශ්න වලට උන්කම් දීම, දේශපාලන පක්ෂවල සේරම තියෙන කමිෂන් එකට. කමිෂන් එකේ සභාපතිවරයා එනවා. අනිත් එක තවම කමිෂන් එකට වත්මන් කමිෂන් එකට ඡන්දයක් ආවේ නැහැනේ. ඡන්දයක් එනවා කියලා අපේ එන්න තියෙන එක දැන් ඔන්න එන අවුරුද්දේ ඉඳලා ලෝකල් ගවර්න්මන්ට් එක කල් දැම්මේ නැත්තම් පෙබරවාරි 10 වෙනිදාට නියමිතව තියෙන එක මේ අමාත්‍යවරයාට බලය තියෙනවා අවුරුද්දකට කල් දාන්න පළාත් පාලන විෂය භාර. එහෙම කල් දැම්මේ නැත්තම් අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ මැයි 10 වෙනිදාට පෙර ඡන්ද විසීම තියන්න ඕනේ. එතකොට ඒ තියන්න ඕන කාලේ වෙනකොට ලබන අවුරුද්දේ ජනවාරි වල ඉඳලා කමිෂන් සභාවට බරපතලට වැඩ එනවා.
ඔබතුමා විශ්‍රාම යන දවසේ මාධ්‍ය ඉස්සර කතා කරාට පස්සේ ඔබතුමාගේ මූණ හරියට බොහෝ දෙනෙක් දැක්කේ නැහැ. කැමති නම් ওই මාස්කයක් ගලවන්න පුළුවන් ඔබතුමාට. ගලවලා ආයි ටිකකින් ඉඳන් ආයි කියමු. හොඳයි. මයින් දේශප්‍රිය මැතිතුමා දැන් සමහර වෙලාවට මේ බොහෝ දෙනෙක් අහන කතාවක් තමයි විශ්‍රාම ගියාට පස්සේ ඔබතුමා දැන් කොහෙද ඉන්නේ? කොළඹ තාම රාජකාරී කරන්නේ නැත්නම් ඔබතුමා කිව්වා නෑ මං අම්බලන්ගොඩට යනවා කියලා. ඔව්. හරි කියනකො. දැන් අම්බලන්ගොඩද ඉන්නේ? කොළඹද ඔබතුමා රාජකාරී කරන්නේ? අම්බලන්ගොඩ පදිංචි. දැන් වැඩට එන්නේ අම්බලන්ගොඩ ඉඳලා. මං සුමානෙකට බැට්ටාවම දවසක් නැත්නම් දෙකක් ඉන්නව නම් ඒ දවස් දෙකේ අපි පුතාගේ ගෙදර හරි දූගේ ගෙදර හරි නවතිනවා. නැත්නම් අම්බලන්ගොඩ ඉඳලා තැවිල්ල යන්න පුළුවන්. තෙල් තමයි යන්නේ. මේ මහින්ද දේශප්‍රිය මැතිතුමා ඔබතුමා මේ විශ්‍රාමික මැතිවරණ කොමසාරිස්තුමා. ඒ තනතුරත් ඔබතුමා හිටියා. ඊට පස්සේ මැතිවරණ කමිෂන් සභාව පත් කරාට පස්සේ ඔබතුමා 19න් මැතිවරණ කමිෂන් සභාව ස්ථාපිත කරාට පස්සේ ඔබතුමා ඒකේ සභාපතිවරයා බවටත් පත් කරනවා. ඒ තනතුරු දෙකේ අපිට ගැඹුරින් හැදෑරීමක් කරගෙන යනකොට සමහර වෙලාවට හිතෙනවා තියෙන සීමාව පටු වෙලා තියෙනවාද පුළුල් වෙලා තියෙනවාද කියන කාරණේ සම්බන්ධව සමහර තනතුරේ දරන ඔබතුමාට යම් පීඩනයක් ඔබතුමාට කොමිසමේ සභාපතිවරණ කොමසාරිස් හැටියට ඉන්නකොට කාටුන් වලට අඳින්න ඕනේ එක්කෙනයි. කමිෂන් සභාව අඳිනකොට ඒ කාලේ නම් 3යි දැන් 5ක් අඳින්න ඕනේ. ඒක තමයි පළවෙනිම වෙනස. ඒ කියන්නේ තීන්දුව ගන්නවා නම් කොමසාරිස් කාලේ 2015 ජනාධිපතිවරණේ තීන්දුව ගන්නකොට ඒක තනි වක්කීම. උදාහරණයක් ඇටියට මගෙන් ඇහුවම මාධ්‍යවේදියෙක් දැන් කියන්නේ මැතිවරණ දූෂණය කරපු කයට ඒ වහනවා මගෙන් මොකද්ද පාවිච්චි කරන්නේ පොලිසිය? අවම බලය පාවිච්චි කරනවා. කියන අවම බලය නෙවෙයි ප්‍රමාණවත් බලය. තමයි ප්‍රමාණවත් බලය කියන්නේ දණින් පහලට වෙඩි තියන එකද? මං කියනවා ඡන්ද පෙට්ටි උස්සන් යන්න හදනවා නම් දණින් පහලට වෙඩි තියලා වැඩක් නැහැ ඔලුවට තියන්න ඕනේ කියලා. ඒ මක්කටේ ඔලුවටම තියන්න ඕනේ කියලා. හැබැයි ඒක කමිෂන් එකේ ඉන්න නම් මම මේ පැත්තෙන් ඉන්න කාලෙදී සර් කියලා නලින් සර්ගෙන් අහන්න සර් මොකද්ද ඒකට කියන්නේ? ප්‍රොෆෙසර්ෙන් අහන්න ඕනේ මොකද්ද කියලා. ඒ දෙන්නගෙන් ඒ මමයි දරන අදහසෙන් දෙකට එක වුණත් ඒක මට කීව හැකියි. ඒ කියන්නේ ඔබතුමාට තිබුණු අර තීරණ ගැනීමේ බලය සීමා වෙනවා. අනිවාර්යයෙන්ම ඒකනේ කමිෂන් එකට 3 දෙනෙක් දාන්නේ. සමහර වෙලාවට දැන් 5 දෙනෙක් දැම්මේ නම් මොකද කමිෂන් එකේ ඝනපූර්ණය 3ක් නේ. එක්කෙනෙක් එන්නේ නැතුව දෙකකට එන්න තුනේ ඡන්ද කාලේදී එන්නේ නැතුව හිටියොත් මොකක්වත් කරගන්න බෑ. ඉතින් ඒක නිසා තමයි දැන් ඒක 3ක් කරලා තියෙන්නේ. සමහර වෙලාවට කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඔබතුමා මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයා විදිහට ඉතින් පීඩනයක් තිබුණා. සමහරවල්ලාට කියනවා පීඩනයක් නැහැ. සමහර කෙනෙකුට කියන්න පුළුවන් ඔබතුමා කොමිෂන් සභාවේ සභාපතිවරයා විදිහට ඉන්නකොට පීඩනය වැඩි. නැත්නම් පීඩනයක් නැහැ කියලා කියනවා. ওই තනතුරු දෙකේ ඉන්නකොට ඔබතුමාට වැඩිම පීඩනය දැනුනේ තනි පුද්ගලෙක් විදිහට රාජකාරී කරනකොට කොමිෂන් සභාවක් විදිහට රාජකාරී. ඒක හොඳ ප්‍රශ්නයක්. තනි පුද්ගලෙක් හැටියට ඉන්නකොට පීඩනය ආවත් නාවත් Tamanට ඕන විදිහට ඒක රිලීස් කරන්න පුළුවන්. ඒක දරා ගන්න පුළුවන්. කමිෂන් එකේ ඉන්නකොට 3 දෙනාගෙන් 3 දෙනාට බෙදලා ගියාට ඒගොල්ලන්ගෙනුත් එනවා නම් තීන්දුවක් ගන්න බැරි නක්. සාකච්ඡා කරන්නම ඕනනේ. ඒක ඇත්තටම ඒක දන්නේ තනියම වැඩ කරපු කෙනයි. ආපහු 3 දෙනෙක් එක්ක වැඩ කරන ආපු කෙනයි. මට වෙලාවකට හිතනවා සමහර අය කියනවා වගේ මගේ හොඳ යාළුවෙක් කිව්වා සිරිල් විජේසුන්දර කියලා. කමිෂන් එකට ආවේ නැත්තම් හොඳයි කියලා. මට තියෙනවා සමහරවිට නොආව නම් ඒකටත් හොඳයි කියලා. හැබැයි සමහරවිට දෙන ඔය මොහොකටවත් එන්නේ නැතුව ඉස්කෝලේ උගන්වමින් හිටියා නම් හොඳයි කියලා. මේ කොහොමටත් දෙපැත්තට මේකේ කරුණු තියෙනවා. 3 දෙනෙක් එක්ක වැඩ කරනකොට ඒ 3 දෙනාම කියන එකට අහුම්කම් දෙන්න එපා. දැන් උදාහරණයකට හොඳම උදාහරණයක් තියෙනවා. දැන් හැමදෙනෙම ඔය පහුගිය ජනාධිපතිවරයා නොමිනේෂන් එක ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා මට. අයියා තමයි ගත්තේ මෙයා තමයි මම Facebook කමෙන්ට් එකක් දැම්මත් කියනවා. මමට ඒක වක්කීම කරන්න පුළුවන් 2015 ඔන්න ඕක වුණා නා තනියම. මේක 3 දෙනෙක් එක්කනේ කරන්නේ. ඒ කොහොමදත් කරන්න බෑනේ මගේ තනි මතයට කිසි දෙයක් කරන්න බෑ. සමහර වෙලාවට ඔබතුමා කොමසාරිස්වරයා විදිහට රාජකාරී කටයුතු කරනකොට ඔබතුමාට මහා ජන ප්‍රසාදයක් ඇති වුණා. විශේෂයෙන්ම අර 2015 මැතිවරණයේදී ඡන්ද පෙට්ටි උත්සන්න කවුරු හරි ආවොත් නීති විරෝධ කටයුතු කරන්න ආවොත් දණියෙන් පහළට වෙඩි තියන්න මක්කටේ ඔලුවටම තියනවා මිසක් කියලා කතාවත් එක්ක ලොකු ප්‍රසාදයක් ආවා. කියන්නේ ජනතා පරමාධිපත්‍යය ස්ථාවර කරන්න නිවැරදි තැන නිවැරදි පුද්ගලෙක් ඉන්නවා කියන කාරණයක් එක්ක. ඒක දසුන් එහෙම තව එකක් කියන්න ඕනේ.
හැබැයි 2014 ඔක්තෝබර් මාසේ ඌවේ ඡන්දේ තියනකම් ඔය කියන අය මම පමයට තමයි යන්නේ. ඒකෙන්ද ජනතාවගේ කැමැත්ත තියෙන පැත්තට ජනතාව හිතන අය වැඩි දෙනා හිතන එක දිනුවොත් ඒගොල්ලන්ට හිතුවොත් අපට සාධාරණයක් වුණා කියලා එතකොට හොඳයි. නෑ අර මං එන්න හදන්නේ එතන තමයි. දැන් 2014 ඌව ඡන්දේ ළඟදී ඔබතුමා පඹයට ඇන්දා. ඔව්. ඉතින් මාස දෙකක් ගියාම ඔක්තෝබර් 15 කොයි ඒ ඡන්දේ තිබුණේ. ඒතකොට ජනවාරි 8 තියෙනකොට ඒක වෙනස් වුණාම මං එතකන් වෙනකන් ආණ්ඩු පක්ෂේ ඊට පස්සේ දිනාපු ආණ්ඩු පක්ෂේ මිනිහා. ඊට පස්සේ ඔන්න ඡන්දේ තියෙනකන් ඔබම කිව්වනේ ජනප්‍රසාදයේ තිබුණයි කියලා. ඔන්න තිබිලා අර ඡන්ද තියන්න නැතුව ඉන්න ඕනේ. පළාත් සභාවයි පළාත් පාලනේ කල් දාන්නේ ආණ්ඩුවේ වරදි. ඒක සුප්‍රීම කෝට් ජජ්මන්ට් එකකුත් තියෙනවා SCFR 35 ඇලගිරක් 2006 කියන එකේ කියනවා මේකේ මැතිවරණ කමිෂන් සභාව නෙමෙයි මේ ඡන්ද කල් දාලා තියෙන්නේ. රජය තමයි වක් කියන්න ඕනේ කියලා. අයිතිවාසිකම් කඩ කරලා තියෙනවා කියලා. නමුත් ඒකට එහෙම කිව්වා වුණත් දසුන් හැමෝම හිතන් ඉන්නේ කමිෂන් එක තමයි. පළාත් සභාවට එන්න කලින් පළාත් සභාවට යන පළාත් පාලන ආයතන පරක් වෙච්ච වෙලාවෙ ඉඳන් කියන්නේ. ඔන්න මැතිවරණ කොමිසම තමයි මැතිවරණ කොමිසම තියන්නේ නැත්තේ ඒකෙත් තියන්නේ නැත්තේ මේ යකෝ. දැන් එතෙන් එන්න කලින් 2018 ඔක්තෝබර් 26 වෙනිදා මේ 18 එතකොට 18 ඡන්දේ තියලා 18 දින 52 ආණ්ඩුව නෑ ඊට කලින්ම තිබ්බනේ ඡන්දේ තියන්න කලින්ම බැන බැන හිටියා මම එතකොට තියෙන යහපාලන ආණ්ඩුවේ මිනිහෙක් කියලා. ඡන්දේ ඊට පස්සේ අපි තිබ්බනේ අර අපි 93ක් ගැසට් කරානේ. කල් දාන්න නඩු තීද්දී අපි අවුල් නැති 53ක් ගැසට් කරා. උන ගැසට් කරපු ගමන් විපක්ෂයට පෙනුණා මැතිවරණ කොමිසම පක්ෂපාතීත්වයක් නැහැ. ඒගොල්ලන්ට ඡන්දේ තියන්න ඕනේ පුළුවන් ටික තිබ්බයි කියලා. ඔව්. ඒ පාර නඩුව ඉල්ලාස් කරගත්තානේ. එතකොට ඔන්න ඔක්කොම එක තියලා තිබ්බා. ඔන්න දැන් ඒ පාර අපි පොහුට්ටුවට සපෝට් කට්ටිය. එහෙම නැත්තම් ඒවකලා විපක්ෂය. කලින් හිටියනම් යහපාලනයට සපෝට් කට්ටිය. මම මේ පක්ෂ දෙකේ ලංකාවේ පොදු ජනතාවගේ නැතුව මම කවදාවත් පක්ෂයකට ඉන්නේ නැ නෙමෙයි. යහපාලන ආණ්ඩුව කියනවා පොහුට්ටු විපක්ෂය කියනවා. එහෙමනේ කියමින් හිටියේ. එතකොට එතෙක් වෙනකන් යහපාලන ආණ්ඩුවට පක්ෂපාතී තමයි කොමිසම වැඩ කරේ මකෝ වැඩ කරේ. ඊට පස්සේ ඔන්න දැන් කියනවා ඡන්දය අතන තිබ්බම දැන් දින 52 ආවනේ. එතන තමයි මට එන්න ඕන. අහන්නකෝ දැන්. ඒක තමයි 2018 ඔක්තෝබර් 26 වෙනිදා දින 52 ආණ්ඩුව පිහිටවනවානේ. ඔතනත් එක්ක ලොකු පටලැවිල්ලක් තියෙනවානේ. මහමැතිවරණයකට ඔබතුමාලා ලහිලහි සූදානම් වෙනවා. ඒ පවතින තත්ත්වයක් එක්ක. එතන පීඩනයක් ඇති වුණේ නැද්ද? එතන ඇත්තට මොකක්ද උනේ? මැතිවරණ කොමිසම කොමසාරිස්වරයාගේ ඔබතුමාගේ තනතුරේ තිබ්බ තැන කට්ටියත් එක්ක එකතු වෙලා ගත්ත සමහර තීන්දුව සභාපති ධූරය තුල උල්ලංඝනය වෙනවාද? ඔබතුමා තනි තීන්දුවක් ගන්නවද කියලා කාරණා සම්බන්ධයෙන් තීන්දුවක් නැහැ. තනි තීන්දුවක් නෙවෙයිනේ. දින ඔක්තෝබර් 26 අපිට කිසි අවුලක් නැහැ. පාර්ලිමේන්තුව විසිරවලා නැහැනේ. පාර්ලිමේන්තුව විසිරෙව්වේ එදායින් පස්සේ. ඔව්. අගමැති දුරේයි කැබිනට් එකයි විතරයි වෙනස් කරේ. එහෙම තිබිලා මට හරියට දින මතක නැහැ නොවැම්බර් මාසේ වගේ තමයි ඔක විසිරෙව්වේ. විසිරෙව්වේ සෙනසුරාදා දවසේ මම හිතන්නේ. ඔව්. හරි සිකුරාදා දවසේ. අපි සෙනසුරාදා කමිෂන් මීටින් එකක් තිබ්බා. කමිෂන් මීටින් තිබ්බා අපි ළඟ එන්න පුළුවන් ඒසීලා ඩීසීලාට එන්න කියලා ඒගොල්ලත් තියාගෙන. ඒතකොට කොමසාරිස් ජෙනරාල් හිටියේ MA පෙරරා. එයා ඊගාවට හිටියේ දෙවනි හැටියට MM මොහමඩ් මහත්මයා. දැන් ඉන්න කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක පිරිස ඉඳිද්දි නිමල් පුංචි මහත්තයා දැන් කොමිෂන් සභාවේ සභාපති. එතකොට අපේ නීති ලේකම් රසික පීරිස් මහත්මයා එතකොට පාර්ලිමේන්තු මැතිවරණ විෂය භාර අතිරේක කොමසාරිස් අපි ඔය කටයුතු ඔක්කොම සාකච්ඡා කරලා කමිෂන් එක තීන්දුවක් ගත්තා. ඒක මිනිත්ස් වල තියෙන එක. ඒක මතික තීන්දුවක් මේ විසිරුවා හැරීම පිළිබඳව කමිෂන් සභාවේ එකඟතාවයක් නැහැ. අපි කියන්නේ ඒක වැරදි. නමුත් මේ වෙලාවේ ඡන්දේ තැබීමට අවශ්‍ය මූලික කටයුතු කරන්න අපි බැඳිලා ඉන්නවා. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් අපට මේකට එකඟ නැති වුණත් අපි ඒකින්ද මේකේ බලය අපි මූලික කටයුතු කරන්න. ඒ කියන්නේ ගැසට් ටැග් ගන්න ඕනේ තේරීම් බර නිලධාරේ නොමිනේෂන් ගන්න කොහෙද කියන එක ගැන ජනාධිපතිවරයා ගහපු ගැසට් එකට අපි තේරීම් බර නිලධාරීන් දැනුවත් කරන්න ඕනේ.
අපි පරලේ දුන්න කමිෂන් සභාවේ කොමසාරි ජෙනරාල්වරයට 3 දෙනාම අත්සන් කරන එක. ඒකට ඔක්කොම එකඟ වුණා. නමුත් එකඟ වෙලා මේක අත්සන් කරාට පස්සේ එක සමාජිකයෙක් ඒක අත්සන් කරේ නැහැ. නමුත් අපි දෙන්නේ අත්සන් කරානේ. පෙර මහත්තයාගේ හැබැයි 3 දෙනාගේම ඒකමතික ඒ වෙලාවේ අපි ගතමු එතන මට සමා වෙන්න. එතන 3 දෙනාම ඒකමතික නම් ඒ මිනිත් එකේ ඒකමතික සෙනසුරාදාට. ඇයි එහෙනම් අස්සම් කරේ නැත්තේ? ඒ ගත්තට පස්සේනේ අපිට ඉතින් අත්සන් කරන්න ඕනේ නැහැ. දෙන්නේ අත්සන් කරාට පෙරට වැඩ කරන් යන්න පුළුවන් නේ. මම I will sign later හරි මොකක් හරි කියලා තියාගත්තා කියමුකෝ. එතකොට ඒක අත්සන් කරන්නේ නැතුවම තමයි එළියට ගියේ. ඊට පස්සේ අත්සන් කරෙත් නැහැ. නමුත් දෙන්නගේ එක කරන් යනකොට අපිට තිබුණ එක අපි දන්නවා මේක සම්බන්ධයෙන් ඒ වෙලාවේ හිටපු අගමැතිතුමා ඉවකට ඒ වෙලාවේ අගමැතිතුමා මාරු කරලානේ. එතුමාගේ පක්ෂයෙන් කණ්ඩායමක් ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡාත් කරා. ඔවුන් කවුසාවිය යනවා. එතකොට විපක්ෂයේ හිටපු එතකොට කොහොමදත් විපක්ෂයේ හිටපු දේශපාලන පක්ෂ දෙකක් තිබුණා. ඒ දෙකේම අය මට කතා කරලා කිව්වා අපි උස්සාවිය යනවා. සිවිල් සංවිධාන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ දැන් 8 දෙනෙක් නැත්නම් 10 දෙනෙක් අපට කියලා ඉවරයි මේගොල්ලෝ උස්සාවිය යනවා. එතකොට අපිට කමිෂන් එකේ අපි කතා කරේ දැන් ඒගොල්ලෝ උස්සාවිය යනවනේ. අපිට තියෙන්නේ යම් විදිහකින් උස්සාවිය ගිහිල්ලා උසාවියේදී අපි විශ්වාස කරාට මේක වැරදි කියලා මේක දිනන්නත් පුළුවන් පරාද වෙන්නත් පුළුවන් නඩුව. යම් විදිහකින් විසිරුවා හැරීම හරි කිව්වොත් අපි කමිෂන් එකේ ඡන්දේ තියන්න ඕනේ. අපි කෙලිම වැදියත් වුණොත්. එතන අපි එක පැත්තකට බයස් වෙනවානේ. දැන් මේකේ තියෙන්නේ ආණ්ඩු පක්ෂ විපක්ෂ අතර අවුලක්. අපි එකක් කට්ටියක් කරපු එක වැරදි කියලා අපි විශ්වාස කරනවා නම් අපි හිතුවේ ඒ වෙලාවේ. 3 දෙනාම එකමතිකව ගත තීරණය. නමුත් පස්සේ අපේ කමිෂන් සභාවේ සමාජිකයෙක් ඊට මට කතා කරලා කිව්වා මං හම්බෙලා තව එකේ තියෙන අභ්‍යන්තර කරුණු කීපයක් ඒව ගැන මං කියන්න කැමති නෑ. හරි according to my conscience I have to go to the court. මට යම් කෙනෙක් කිව්වොත් හර්ධ සාක්කියට අකංග නැත්තම් නැත්තම් තමන්ගේ අම්මට සනීප නැගම මං කියන හරි ඔක් කරලාද කරන්න. තමන්ට පුළුවන් ඕනනම් ඒක. එතකොට මං ඒක කියන්නම් වෙන අපි ගත්ත තීරණයට මං කැමති දෙයක් කරන්න. අන්න එතන තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. මම එතකොට අධිකරණයට යනවා. ඔව් දැන් පක්ෂයයි විපක්ෂයයි දේශපාලන භාවිතාව තුළ ඉන්න කණ්ඩායම් දෙකක් උසාවිය යන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජනතාවගේ පරමාධිපත්‍ය බලය සුරකින්න තියෙන මැතිවරණ කොමිෂන් සභාවේ කෙනෙක් යනවා කොමිසමේ කෙනෙක් යනවා උසාවියේ. ඒක මෙහෙමයි. ඔහු යන්නේ ඔහුගේ හර්ධ සාක්කියට එකගව. ඒක නියෝජනය තිබුණ කොමිෂන් සභාව නෙමෙයි. මම ඔහු යන්නේ පෞද්ගලික පුජ්‍යලෙක් හැටියටනේ. කෙතෙන්දී කියන මම කමිෂන් සභාවේ මෙම්බර් කියලා. නමුත් ඔහුගේ ක්‍රියාදාමය මම විවේචනය කරන්න යන්නේ නැහැ. මොකද ඕනෑම කෙනෙකුගේ තමන් කිව්වොත් මට ඕන කෙනෙක් කියලා මගේ හර්ධ සාක්කිය අනුව මේකේ කියලා. හැබැයි අපි නම් පොදු තීරණයක් ගත්තොත් අපි බෙල්ල කඩාගෙන හරි ඒකට පක්ෂ වෙන්න මම උදාහරණයක් ඇරෙන්න කිව්වොත් අපි වේරාදින විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ වීරසූරිය අරගලය වෙච්ච කාලේ දැන් කැම්පස් එක වහනවා අපි දන්නවා. වෙඩි තියන කලින් නොවැම්බර් 8 වගේ දවසක තිබ්බා 12 සිද්ධ වුණේ 11නේ. අපි යෝජනා කරා මම ආර්ට් තියටර් එකේදී යෝජනා කරේ තිවිච රැස්වීමේදී අපි හංග කැම්පේන් එකක් කරමු. කවුරුත් දන්නවා හංග කැම්පේන් එකක් කරනකොට මැරෙන්නේ නැහනේ. රැට මිනිස්සු ග්ලූකෝස් දියකලා බොනවා ඒව මේව කරන් නිසා අල්ලන් ඉන්නකොට. එතකොට අපේ තව එක්කෙනෙක් නැගිටලා කිව්වා නෑ නෑ එහෙම කරලා වැඩක් නෑ. මම දැනගන්න ඔය හංග කැම්පේන් කියන්නේ බොරු. රැට බොනවායි කියලා මිනිස්සු පිළිගන්නේ නෑ. මොකුත් වෙන්නේත් නෑ. අපි මැරලකම් ඕක කරන්නේ නෑනේ. අපි සෙනෙට් එක වටලමු. පොළු පාරක් කාලා පොලිසියෙන් කද්දල් ලේ පරාගෙන ගියොත් රටේ මිනිස්සුන්ගේ සහාය අපට හම්බෙයි අනුකම්පාව හම්බෙයි. යෝජනාව ඡන්දෙට දැම්මම මගේ යෝජනාව පරාදයි. නමුත් අරක වටලන එකද ඊට පස්සේ පොදු යෝජනාවේ අපි නායකයෝ. අපේ යෝජනාව පරාද වුණාට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කොමිෂන් සභාවේ සාමූහික වගකීම ඛණ්ඩනය වෙනවා එතනදී. නෑ එහෙම කියන්න බෑ. ඒක තමන්ගේ හර්ධ සාක්ෂි. හර්ධ සාක්ෂියයි සාමූහික වගකීමයි කියන දෙක බලනකොට තමන්ට තීරණය කරගන්න පුළුවන්. මහින්ද දේශප්‍රිය සාමූහික වගකීමට බැඳන් හිටියට දසුන් වසන්ත සාමූහික වගකීම නෙවෙයි හර්ධ සාක්ෂියට බැඳෙන්න පුළුවන්.
මගේ හෘද සාක්ෂිය ගැන සාමූහික වැක්වීම. නමුත් දසුන්ගේ හෘද සාක්ෂිය කියන්න පුළුවන් නෑ මම හිතන දේ හරි කියන එක මම කරන්න ඕනේ. එතනදී මහින්ද දේශප්‍රිය මහත්තයා සමහර වෙලාවට ප්‍රජාව ඇතුලේ කියන්නේ පොදු මහජනතාව ඇතුලේ මැතිවරණ කමිෂන් සභාවේ තියෙන ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් කළු පැල්ලමක් එකතු වෙන්නේ නැත්නම් කියන්නේ කමිෂන් සභාවකින් නෑ ඒකේ පොදුවේ මහජනතාව බනින්නේ විශ්වාසය බෞතරය බනින්නේ ප්‍රොෆෙසර් හූල්ට නෙවෙයි මටයි. මට වෙඩි තියෙනවා කියලා ඔක්කොම කියපු එකනා මට උසාවිය යන්න තිබුණයි කියලා. අපේ සහෝදරයා පවා මට විරුද්ධව තමයි බොහෝ සිවිල් සංවිධාන ක්‍රියාකාරයින් බනින්නේ. නමුත් මට ඒක එකක් තියෙනවා මම අර කිව්ව නේද අර දේශපාලන පක්ෂ දෙකක් විපක්ෂේ හිටපු කියලා. එක්කෙනෙක් එක පක්ෂයක ජනාධිපති නීතිඥයෙක් තමයි මේ පක්ෂේ පාර්ලිමේන්තුවේ නැග හුට මම පෙන්නුවා මේ මිනිත් පස්සේ දවසක ඇවිල්ලා එයාටත් ඒක ප්‍රශ්නයක් තිබුණා. එයාට ගියා yes what you have done is correct. අපි ගත්ත ප්‍රතිපත්ති තීන්දුව ඒක කවුරු හරි කියනවා නම් ප්‍රොෆෙසර් හූල් වැරදි කියලා හරි මහින්ද දේශප්‍රිය වැරදි කියලා ඒ තමන් බලන ඇන්ගල් එක. ඕනම ප්‍රශ්නයක මගේ අතේ මෙහෙම 6 ඉලක්කම මම මේ අතර ලියුවොත් ඒක මට 6. මට 9. ඔයාට 9. හැබැයි ඔය වෙන පැත්තකින් ඉඳලා බලන කෙනෙකුට 6ක් නෙවෙයි 9ත් නෙවෙයි වෙන්න පුළුවන් මේ පැත්තේ ඉඳලා බැලුවොත්. අපි හැමෝම බලන්නේ අපි කැමති විදිහට අපේ කණ්ණාඩිය. මම ඒකින්ද මම එනවා ඔබතුමාගේ ආරම්භයට. දැන් ඔබතුමා එක තැනකද කියනවා මම ඡන්දේ තියනකොට පොහොට්ටුවට මම මේ උදාහරණයක් විදිහට පොහොට්ටුවට වාසි නම් ඔබතුමා පොහොට්ටුවේ එක්සත් ජාතික පක්ෂයට වාසි නම් එක්සත් ජාතික පක්ෂයේ. එහෙම නැත්නම් ඔබතුමා විරුද්ධ පක්ෂයට තරහකාරයෙක් කොහොමත් දිනන පැත්තට හෝ පරදන පැත්තට යම් ආකාරයක ඔබ වීරයෙක් නැත්නම් ඔබ අනෙක් පැත්තෙන් ද්‍රෝහියෙක්. හැබැයි ඔය පක්ෂ දෙකේ හැබැයි ඔබේ ආරම්භක දේශපාලන ගමන් මග තුළ ඔබ දැඩි වාමාංශිකයෙක්. මම කැමතියි අතීතයට යන්න. පවුල් පසුබිම. පළවෙනි එකේ ඉඳලම කිව්වනම් ජනතාව බලන්නේ අපේ රටේ මැතිවරණ කොමිෂන් සභාව හැසිරෙන්න ඕනේ ඒගොල්ලෝ දරන ආකල්පය අනුව. තමන්ගේ පැත්ත දිනුවොත් එයා වීරයෙක්. තමන්ගේ පැත්ත පරාදුනොත් එයා ද්‍රෝහියෙක්. ඒක තමයි ඒක පැහැදිලි කාටවත් තේරෙන්නේ නැහැ. කමිෂන් සභාවට කරන්න පුළුවන් පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ගය පමණයි තමයි. උදාහරණයක් හැටියට නුසුසුකමකට යටත් වෙච්ච පුද්ගලයෙකුගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ බලය කමිෂන් සභාවට නැහැ කියන එක කවුරුත් පිළිගන්නේ නැහැ. ඒක අභියෝග කිරීමේ වගකීම තියෙන්නේ එක්කෝ මොකද කමිෂන් සභාව හරි කච්චේරියේ තේරීම් බර නිලධාරී හරි නියෝජ්‍ය කොමසාරිස් හරි නොමිනේෂන් ටේබල් එකේ ඉන්න අය ඒ වෙලාවෙන් නඩුකාරයෝ විනිශ්චයකරුවෝ වගේ. විනිශ්චයකාරවරයාට එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සුන්ගේ භාෂාවෙන් නඩුකාරයාට බෑනේ ගිහලා අන්න අර මිනිහා මිනිමරන අල්ලන් එනවා මම දානවා ඉරේ කියලා කියනවා. එයාට කවුරු හරි කිව්වොත් තමයි ඒක කරන්න පුළුවන්. එයා අපක්ෂපාතී වෙන්න ඕන. අපිට පැත්තක් ගන්න බෑ මොකද අපි එක්කෙනෙකුට විරුද්ධව අපිම ඔබ්ජෙක්ෂන් එකක් දැම්මොත් අපිට එක්ස්පේෂිය පුළුවන් එයා අස්සම් කළා නැත්තම් පනතේ කියලා තියෙනවනේ රිජෙක්ට් කරන්න එයා එතකොට රිජෙක්ට් කරතයි. නමුත් නෑ අන්න අර හිරේ ගිහිල්ලා තියෙනවා මීට ඉස්සර අර රජයේ සේවකයෙක් මණ්ඩල නිලධාරියෙක් හොයලා අරන් එනකොලේ අපි රිජෙක්ට් කළා දාන්න. ඒක අපිට කරන්න බෑ. ඒක අධිකරණය වැඩ. ඔව් මම එතෙන්වත් එනවා මම මේ ඇත්තටම මහින්ද දැන් ඒ කරුණට කියලා ඔබ ඇහුවානේ අපි වාමාංශික ඔව් මම කැමති අතීතයට යන්න. නෑ ඉතින් අපේ තාත්තා කවුරුත් දන්නවා. තාත්තට අවුරුදු 24 විතර ඉඳලා කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක සමාජියෙක් වෙලා තියෙන 1950ටත් පෙර සිට ඊට පස්සේ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරීකෙක් වෙලා හිටියා. අපේ ගෙදර දොස්තර වික්‍රමසිංහ පින්තූරය තමයි ඉල්ලලා තිබුණේ 63 වෙනකන්. ඊට පස්සේ තාත්තා ෂණ්මුගදාසන් මහත්මයාගේ පක්ෂයට ආවා චීන කොමියුනිස්ට් පක්ෂයට ලංකා කොමියුනිස්ට් පක්ෂයට. ඒකේ වැඩ කරගෙන හිටියා. ඊට පස්සේ මේ පින්තූරය උඩින් එළුවා ලෙනින්ගේ පින්තූරය මට හොඳට මතකයි. ඒක තාම තියෙන අපේ ගෙදර අම්බලන්ගොඩ ගෙදර. ඊට පස්සේ ඒගොල්ලන්ගෙනුත් කඩාගෙන ඇවිල්ලා ව්‍යාපාරය කියලා දෙවිච්ච සංවිධානයට. ඒ කියන්නේ තරුණ කණ්ඩායම රෝණ විජේවීර මහත්මයාත් එක්ක වැඩ කරපු කණ්ඩායම එක්ක තාත්තා වැඩ කරලා. තාත්තා එතන තමයි දිගටම හිටියේ. පස්සේ අවසාන කාලේදී තාත්තා එක්කෙනුත් අයින් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියා. ওই පරිවර්තනයන් තුළ ඔබතුමා වඩාත්ම කැමති නැවතින්න කොතනද? මහින්ද දේශප්‍රියට 1982 පස්සේ ඒ ගැන කතා කරන්න බෑ. මොකද හේතුව
දේශපාලන අයිතිවාසිකම් නැති නිලධරියෙක් වෙනවනේ පරිපාලන සේවයට ආව. රජයේ ගුරුවරයෙක් වෙලා ඉඳිද්දිත් දේශපාලන අයිතිවාසිකම් නොතිබුණත් අපි ලංකා ගුරු සංගමය හරහා යම් යම් ක්‍රියාකාරකම් කරලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ ඉඳිද්දිත් කරලා තියෙනවා. නමුත් එතනින් මෙහාට ඒ චැප්ටර් එක අවුරුදු 40ක් විතර 82 ඉඳලම 82 92 2002 ඒක සම්පූර්ණ 92ට 10යි 2002ට 20යි දැන් අවුරුදු 40කට ආසන්න කාලයක් ඒක වහලා ලොක් කරලා තියෙනවා. මම හිතනවා මම ඒ වුණාට මහින්ද දේශප්‍රිය මහත්තයාට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා. දැන් 82 මෙපිටට ඔබතුමාගේ දේශපාලන භාවිතාව පිළිබඳව කතා කරන්න බෑ. ඔබතුමා රාජ්‍ය නිලධාරියෙක් විදිහට රජයේ ප්‍රතිපත්තියේ කවුරු දේශපාලනය කළ බලයට පත් වුණත් රජයේ නිලධාරියෙක් විදිහට දෙන ප්‍රතිඥාව ඇතුලේ ඔබතුමා රාජ්‍ය පක්ෂපාතී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැඳලා ඉන්න හින්දා. හැබැයි දැන් වාමාංශික ගමන් මඟ කාපු පෞල් පරිසරයක ඉන්න කෙනෙක් 82 ඉඳන් ස්වාධීන තැනක නවතිනවා. මාර පරිවර්තනයක්. අවසානයේ ජනතා විමුක්ති පෙරමුණේ 71 කැරැල්ල ඇතුලේ පස්වන විත්තිකරුව බවට ඔබේ සහෝදරයා පත් වෙන තැනකට පරිවර්තනය වෙලා තියෙද්දී ඔබ මැතිවරණ කමිෂන් සභාවේ එක් තැනක සභාපතිවරයා කොමසාරිස්වරයා බවට පත් වෙලා ස්වාධීනව මැතිවරණය කරනවා. හිත හදාගන්න මම සමහර පන්ති 6ත් ඔබතුමා කරලා ඇතිනේ. ඒ පාට අපේ කාලේ නොගිහපු කිසි කෙනෙක් නැහැ. ඒක තමයි මම අහන්නේ. දැන් එහෙම පරිවර්තනයක් වෙච්ච කෙනෙක් ඒක හිසේ ඉඳන් පාදාන්තය දක්වා මේ සලකුණ තියාගත්ත කෙනෙක් කොහොමද මැදට ඇවිල්ලා මේක හරියට කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී සුරකින්න ඕන කියන තැනට හිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපි ඒ දේශපාලන ඉන්න එකෙන් බැලුවොත් ඒ දේශපාලනයෙන් කරන්නේ ජනතාවට සමාජ සාධාරණත්වය ඇති කරලා දීම. සම සමාජය එහෙම නැත්නම් කොමියුනිස්ට් වාදය කියන එකෙන් වෙන්නේ සමාජ සාධාරණත්වය. හැබැයි ඒක නිර්ධන පන්තියේ ආඥාදායකත්වයේ හරි ගොවීන්ගේ අනිත්‍ය වර්ගම් පන්ති 4ක ආඥාදායකත්වයෙන් හරි රාජ්‍ය බලය ආයුධ වලින් පෙරලා ප්‍රචණ්ඩත්වයෙන් කරන වැඩක්. ඒක සරලවම කිව්වොත්. නමුත් ඒක 82 වෙනකොටත් 1974 75 විතර වෙනකොටත් අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙදීම ගහ ගැනීම් ගෝරි කියාට ඒ ප්‍රචණ්ඩ විප්ලවය කියන එක ප්‍රතික්ෂේප කරන මට්ටමට එමින් හිටියේ. 77 විතරනට අපි අවුට් වෙනකොට අපි ප්‍රචණ්ඩ විප්ලවය කියන එකෙන් ඇතැරිලා හිටියේ. ප්‍රචණ්ඩත්වය දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කු කාණු විතුලින් කියන එක ඇතැරිලා තිබුණේ. නමුත් ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා ලංකා ගුරු සංගමයේ වැඩ කරනකොටත් එතනින් අපිත් එක්ක කැඩුනා අපිත් එක්ක වැඩ කරපු කට්ටිය විමල් පාණ්ඩු මහත්මලා කට්ටිය අපි හිටියේ සාමකාමී පරිවර්තනයකින් තමයි සමාජ සාධාරණත්වය ඇති කරගන්න පුළුවන් කියන එක. එතකොට මිත්‍යවරණ දෙපාර්තමේන්තුවෙනුත් කරන්නේ සර්වජන ඡන්ද බලය සුරකීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කළා සමාජ සාධාරණත්වය ඇති කරන එක. අරකම තමයි මේක. දේශපාලන පක්ෂයකට බැඳුනේ නැති වුණාට මම මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉන්න කාලේ ඉඳන් මේ දක්වා අද දක්වා තියෙන දුවන එකම කරුණ තමයි සමාජ සාධාරණත්වය සමාජ යුක්තිය සහකම්පනය ඒ කියන එක හරහා ප්‍රජාතන්ත්‍රවාදයයි සර්වජන ඡන්දවලයයි ජනතා පරමාධිපත්‍යයයි සුරක්ෂිත කිරීම සඳහා වැඩ කරන එක. එතකොට අපි දරපු දේශපාලන අදහසේ ඒ කාලේ තියෙන හරයයි ඒක ක්‍රියාත්මක කරන්න ක්‍රියාකාරයයි මේක විතරයි වෙනස තියෙන්නේ. නමුත් හරය එකයි. ඒ කියන්නේ හරියට රත්නපුරේ පාරෙන් ගිහිල්ලා හරි අටන් පාරෙන් ගිහිල්ලා හරි සිරිපාදේ යනවා වගේ වැඩේ. අපි අර පාර එකපාරක් ඇතහැරලා තියෙනවා. නමුත් අවසාන දර්ශනය එකයි. සමාජ සාධාරණත්වය කියන එක විතරයි. ඒක සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ සැබෑ නිදහස් සාධාරණ විශ්වසනීය ඡන්ද විමසීම් තිබ්බොත් විතරයි. දැන් මට එතනින් මම එතන යනකන් එනවා මේ මහින්ද දේශප්‍රිය මහත්මයානේ මට ඊට කලින් නවතින තරක් තියෙනවා. දැන් ඔබතුමා 82 රාජ්‍ය සේවයට ආවට පස්සේ ඔබතුමා සම්පූර්ණ වෙනස් වෙනවනේ. හැබැයි මේ වෙලාවෙත් අපේ රටේ ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවය ඇතුලේ මම විශ්වාස කරනවා මැතිවරණ කොමිසමට අදාළ නිලධාරීන් අනිවාර්යයෙන්ම ඒ ස්වාධීනත්වය තුල ඉන්නවා. හැබැයි රාජ්‍ය සේවයේ එතන නැහැ. හරි ප්‍රශ්නයක්. මට එතෙන් උත්තරයක් දෙන්න. ඔබතුමාට පරිවර්තනය වෙන්න පුළුවන් වුණා නම්
ඔබතුමා ඒ දරපු චින්තනය අංශ 180ක් අනිත් පැත්තට කරකවලා අවසානයේ සිරිපාදේ වදින්න යන කෙනේ ඉලක්කය ඇතුළට ඔබතුමාට කේන්ද්‍රගත වෙන්න පුළුවන් වුණා නම් චින්තනයේ පරිවර්තනය තුළ රාජ්‍ය සේවයට ඇතුළත් වුණ තැන ඉඳන් වර්තමානයේ අපේ රටේ රාජ්‍ය සේවයට ඇයි බැරි වෙලා තියෙන එතෙන් එහෙම පරිවර්තන වෙන්නේ? අපේ රාජ්‍ය සේවකයෝ 100%ක්ම ස්වාධීනව වැඩ කරන්න කැමති. කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ අපේ විධායකයයි ව්‍යවස්ථාදායකයයි. විධායක කියන්නේ ස්ථිර විධායක කියන්නේ රජයේ නිලධාරීන්නේ. ඒගොල්ලන්ගේ කාර්යය ප්‍රතිපත්ති ව්‍යවස්ථාදායකයේ ඉන්න දේශපාලනඥයෝ ඔවුන්ගේ කාර්යයක ඒ දෙගොල්ලෝ අතර තියෙන වෙනස නැති වෙලා ඒක ඉන්ටර්චේන්ජ් වෙලා තියෙන එක මට්ටමටම එන්න පටන් අරන්. ඒ ව්‍යවස්ථා සම්පාදකයෝ විධායකයේ කටයුතු කරන්න යෑම හරහා විධායක කියන්නේ ජනාධිපතිවරයා නෙවෙයි නිත්‍ය කැබිනට් විධායක. මණ්ඩලයේද? නෑ නිත්‍ය විධායක රජයේ නිලධාර. ඒ නිත්‍ය විධායකයන්ගේ කාර්යය දැන් කරන්න බෑ. මේක 1900 මොකද්ද 72 ව්‍යවස්ථාවෙන් රාජ්‍ය සේවා කමිෂන් සභාවේ බලතල නැති කිරීම හරහා ඒක දේශපාලනය කිරීමයි දිසාපාලන අධිකාරිය කියන එක ඇති කිරීම හරහා ආපු දෙයක් හැටියට තමයි මම දකින්නේ. දිසා ඇමති ක්‍රමය දැන් DDC එක හැම තැනම දේශ නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙනවා තනිවම තමන්ගේ ප්‍රශ්න වලට සටන් කරා වුණත් පොදු කාර්යයේදී රටේ තියෙන ආණ්ඩුව සහ රාජ්‍ය අතර තියෙන වෙනස නැති වෙලා නේ තියෙන්නේ. ඒක කරන්න යන්නේ සියලු දේම දේශපාලනීකරණය වෙලා. දැන් නම් ඒක හුඟක් අඩුයි. මට එක්තරා ඇමතිවරයෙක් කිව්වා ඔහුගේ පියත් ඇමතිවරයෙක් හිටපු. අපි පොඩි කාලේ කසිප්පු වැල්ලුවත් තාත්තා හම්බෙන්න එනවා මිනිස්සු බේරගන්නයි කියලා. දැන් නම් එහෙම එන්නේ නැහැ කියලා. ඒකෙන් ටිකක් මිදිලා තියෙන්නේ. ඒගොල්ලෝ දැන් මං හිතන්නේ දේශපාලනඥයන් හම්බෙන්නේ නැහැ කෙලිම පොලිසිය එක්ක ගණදුණු කරනවා ඇති. සමහර වෙලාවට. ඒ දේශපාලනඥයම තමයි මට කිව්වේ ඇමතුමා තමයි මට කිව්වේ. අපිට එන්නේ නැතුව සමහරලාට ඒගොල්ලෝ වෙන ක්‍රියාමාර්ග ඇති. ඒකෙන් අපිට සහනයක් තියනවා ගෝ. හැමදේම දේශපාලනීකරණය වෙලා නැති. ඔව් එතන තමයි එතනට යෑමේ තත්වයෙන් ආපහු කොහොමද ගලව ගන්න පුළුවන්? ඔව් ඒක තමයි මම අහන්නේ. දැන් ඔබතුමා මිදුණානේ. ඔබතුමා නෑ මගේ අපේ මිදීම එන්නේ මම මැතිවරණ දෙපාර්තමේන්තුවට ආපු නිසා. මොකද දන්නවද? ඊට කලින් කියන්නේ ඔබතුමා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉන්න අය මොනවා කරත් මාරු කරන්න බෑ කාටවත්. කොමසාරිස්වරයාගේ එකඟතාවය නැත්තම්. මැතිවරණ දෙපාර්තමේන්තුවටයි කමිෂන් සභාවටයි කවුරුවත් දාන්නත් බෑ. කමිෂන් සභාව එකඟ නැත්තම්. මොකද වාර්ෂික ස්ථාන මාරුවලදී දානකොට කොමිෂන් සභාවට කියලා තමයි දාන්න ඕනේ කැමති අය දෙපාර්තමේන්තුව. 1971 ගත්ත කැබිනට් තීන්දුවක් එක තියෙනවා. අනිත් රාජ්‍ය ඒවට නැති ඒවා. ඒක එකක් වෙනවා. අනිත් එක සමහරවිට අපේ පැත්තෙන් බැලුවා නම් අපිට උලත් එකයි පිලත් එකයි මොකුත් නැති වුණොත් ගෙදර යන්න පුළුවන් කියලා ලෑස්ති වෙලා හිටපු ඉඳා. හුඟක් රජයේ නිලධාරීන්ට ඒක තියෙනවා. නමුත් කලක් යනකොට ඒ හැම දිනාටම සිද්ධ වෙනවා තනියම තමයි ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේ. මොකද ලංකාවේ ශක්තිමත් යමක් ඇති වුණොත් ක්‍රියා කරන්න වෘත්තීය සමිති ව්‍යාපාරයක් නැහැ. සිවිල් ක්‍රියාකාරකම් නැහැ. කොච්චර කරත් ජනතාව ඉන්නේ නැහැ නිලධාරීන්ගේ පැත්තේ. අපි දන්නවා පහුගිය කාලෙක ප්‍රාදේශීය ලේකම්වරියක් සහ බස්නාහිර පළාතේ එක්තරා දේශපාලනඥයෙක් අතර ප්‍රශ්නයක් වුණා. ගල් කොරියක හරි මොකක් හරි මුලින් පටන් ගත්තට අන්තිම කාලේ යනකොට ප්‍රාදේශීය ලේකම්වරිය වැරදි කියන මට්ටමේ තමයි නිලද බහු ජනතාව ඉන්නේ. මොකටද උන් හැපෙන්නේ? තමන්ගේ වැඩේ කරගෙන ඉන්න එපයි. මම අර පාකිස්තානයේ මැරිච්ච මරාදමු ඝාතනය කරපු ඒ අපේ ප්‍රියන්ත කුමාර මහත්මයාගේ සමාරුවන් අවුරුදු 9ක් 10ක් ඉන්නකොට දන්නේ නැද්ද එතන විදියට හැතිරලා එන්න වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඕනේ කියලා ඉන්නද දන්නේ නැද්ද? එහෙම කියන අයත් ඉන්නවා. නමුත් ලංකාවෙත් බැලුවා නම් බහුතරයේ ඉන්නේ එයා පඬිතෙක් නේ දඟලන්න ගියේ මොකටද? ඒකට ඒ නිලධාරි හැබැයි මගේ අදහස කිසිම නිලධාරියෙක් චන්දානන් සිල්ල මහත්තයා මට කියපු කරුණක් තියෙනවා. එක කලක් තිබුණා 77 දසුන් අහලා ඇති ඒ ආණ්ඩුව ආපු වෙලාවේ දුනා වගා නිලධාරී සහ විශේෂ සේවා නිලධාරී කියලා පත් වීම වගේ. වගා නිලධාරී පත්. විශේෂ සේවා නිලධාරීන්ට මැතිවරණ ගණන් කිරීම දෙන්න. ඡන්ද හිමියන් ගණන් කිරීම දෙන්න ඇදුවා.
ඒකට විරුද්ධ වුණා. ඒක එහෙම දෙන්න බෑ. පස්සේ මේගොල්ලෝ ග්‍රාම නිලධාරීන් හැටියට ඇබ්සෝබ් කරා. වගා නිලධාරීන් ගත්තේ ඊට පස්සේ. වගා නිලධාරීන් ගත්තේ 1988 විතර. 89 විතර වගේ මං හිතන්නේ ඒගොල්ලෝ ගත්තේ. නමුත් ඊට පෙර මං තිරිකුණාමල ඉන්න කාලේ තමයි විශේෂ සේවා නිලධාරීන් ගත්තේ. ඒ කියන්නේ 84 85 විතර වගේ අරගොල්ලන්ට කලින්. ගත්ත වෙලාව අපි කොම්සාරිස් සර් මේ ඔක්කොම දේශපාලනය කරපු අය මේගොල්ලෝ කොහොමද ස්වාද? මට හොඳට මම ඇහුවේ නැගිටලා ප්‍රශ්නේ. දේශප්‍රිය 100 දෙනෙක් දේශපාලන අයිති කාර්ට් තිබිලා ඒගොල්ලෝ රජයේ සේවයට බඳවා ගත්තා. ඒ 100න් 75ක්ම ආයේ දේශපාලනය කියලා කරන්න යන්නේ නැහැ කිව්වා. ස්වාධීන. අනිත් 25නුත් 20ක් පමණ කරුණු පැහැදිලි කරලා දුන්නම ස්වාධීනයි. 5ක් විතර හදන්න. ඒ 5නුත් අඩුම ගානේ 3 දෙනෙක් වත් තදින් කතා කරලා හොඳටම 3-4 පාරක් කරන එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් තමයි 100න් ආයිතර පරණ විදිහට දේශපාලනය කරන්න යන්නේ. ඒක විභාගකින් ගත්ත කණ්ඩායම වුණත් 5 දෙනෙක් විතර නරකට ඇසිරෙන අය ඉන්නවා. ඒක ස්වභාවය කිව්වා. ඒකෙන්ද කොයි වෙලාවකවත් රජයේ නිලධාරියෙන් දේශපාලන පක්ෂපාතිත්වයෙන් යුතුයි කියලා හිතන්න එපා කිව්වා. ආවට පස්සේ ඒගොල්ලෝ ස්වාධීනයි කියලා හිතන් වැඩේ තියෙන්නේ අපේ අය බල කිරීමෙන් නෙවෙයි සමහරු කැමැත්තෙන්ම කරනවා. අපිට ඡන්ද කාලේදී වෙලා තිනවා අපි කියනවා බල කිරීමෙන් තමයි මේ නිලධාරීන්ට කියලා. නමුත් ඔෆිස් එක වෙලාවේ තියාගෙන ගෙවල් වලට අර ලීෆ්ලට් යවන්න ඇඩ්‍රස් දින අය අපට අහු වෙලා තියෙනවා. තමන්ගේ එක්කෝ ඒ සංස්ථාව හරි මණ්ඩලයේ කාර්යාලය හරි නැත්තම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කච්චේරියේදී දෙපාර්තමේන්තුවේදී 10කට වැඩි අපට අහු වෙලා තියෙන අවස්ථා. පැමිණිලියාම හොයන්න ගියාම. ඒ කාර්යාල වේලාවේදී කරන්නම බැහැනේ දේශපාලන අයිතිවාසිකම් තියන අයට උනත්. දේශපාලන අයිතිවාසිකම් නැති මාණ්ඩල නිලධාරීන් කොපමණ සංඛ්‍යාවක් දැනුත් ඔයා බලන්න Facebook එකට ගිහිල්ලා පක්ෂපාතීව දේශපාලන පක්ෂවලට කියන අය ඉන්න. සමහර හිතනවා පක්ෂපාතීව කිව්වොත් තමයි ලෙඩේ. නමුත් ඒකම තමයි තවත් පක්ෂයකට අගතියටපත් වෙන ආකාරයේ කරුණු දාන එක. සමහරවල්ලාට දේශපාලනක් යන පෞද්ගලිකව මඩ ගහන ඒවා දානවා මණ්ඩල නිලධාරී. ඔව්. ඒගොල්ලන්ට දේශපාලන අයිතිවාසිකම් නැහැ. චාර්ජ් ෂීට් එකක් දැම්මොත් ගෙදර. ඔව්. නමුත් පිළිගන්නේ නැහැ. හැමෝම හිතන්නේ අපි දේශපාලනය කරන්න පුළුවන් ඒක අපේ අයිතිය. දැන් මෙතන තියෙන ගැටලුවට මොකද්ද? ඇත්තටම දැන් දීර්ඝකාලීනව රාජ්‍ය නිලධාරියෙක් විදිහට සහ මැද තැනක හිටපු කෙනෙක් විදිහට තියෙන විකල්පය එතනින් එහාට අපිට යන්නත් තියෙනවා ප්‍රස්තුත මාතෘකාවට. ඊට කලින් අපිට යන්න තියෙනවා විරාම. අපි අලුත් තීරණය සමගින් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස තීරණය අද සීමා නිර්ණය කමිෂන් සභාවේ ගරු සභාපතිතුමන්, ඒ වගේම විශ්‍රාමික මැතිවරණ කොමසාරිස්තුමන්, ඒ වගේම මැතිවරණ කමිෂන් සභාවේ හිටපු සභාපතිතුමන් මහින්ද දේශප්‍රිය මැතිතුමන් එක්ක 225ම එපා කියන්නේ මැතිවරණ ක්‍රමයේ අවුලක් නිසාද? ඡන්ද වියදම් සීමා කළ පමතින් සැබෑ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට යනවාද කියන කාරණය ප්‍රශ්නයක් විදිහට ප්‍රස්තුතියක් විදිහට තියාගෙන අපි සාකච්ඡා කරපගෙන අපි නැවතුනේ ඔබතුමා 82 රාජ්‍ය සේවයට ආවට පස්සේ මගේ ප්‍රශ්නේ උනේ ඔබතුමා වාමාංශික දේශපාලන ඉඳලා විශ්වවිද්‍යාල දේශපාලනය තුල ශිෂ්‍ය දේශපාලන තුල ඉඳලා රාජ්‍ය සේවයට ආවට පස්සේ ස්වාධීන තැනක කොහොමද හිටගත්තේ? ඒක වර්තමාන රාජ්‍ය සේවයට මොන වගේ ආදර්ශයක් පූර්ව ආදර්ශයක්ද කියන කාරණය සම්බන්ධයෙන් අපි කතා කරමු. හිටියේ ඒ වෙනස් වීම විය හැක්කේ සහ විය යුත්තේ කළ යුත්තේ මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් ඔබතුමා පූර්ණ පැහැදිලි කිරීමක් කළා. මේ 2011න් පස්සේ ඔබතුමා පහුගිය ඡන්දෙට ඔබතුමා කැමැත්ත භාවිතා කළා, ඡන්ද අයිතිය ඔබතුමා පාවිච්චි කළා. මම මැතිවරණ කොමසාරිස් වුණාට පස්සේ ඡන්දෙද පාවිච්චි කරේම නැහැ. නමුත් 2020 ඡන්දෙදි ඡන්ද පොළට ගියේ කොරෝනා වෙලාවේදී ජනතාව බයෙන් හිටියනේ. මට ඒකට අවුරුදු 65කුත් පැනලා මං ගිහිල්ලා පෙන්නුවේ 65යි මාස 3ක් වෙච්ච මේ වයසක මටත් ඡන්ද පොළට මම බය නැතුව එනවා නම් ඕගොල්ලත් එන්න. ඔබතුමා එදා මාධ්‍යයට කියපු කතාව ඔය. මගේ ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. ඔබතුමා අවුරුදු 2011න් පස්සේ මැතිවරණට ඡන්දේ පාවිච්චි කළේ ඔබතුමා පාවිච්චි කළානේ. ඒ කියන්නේ ඔක ප්‍රතික්ෂේප වෙන්න ඔබතුමා පාවිච්චි කළේ නෑනේ. ඒත් නෑ. මම 2011 ඉඳලා මම මැතිවරණ කොමසාරිස්වරයා වුණාට පස්සේ ඡන්ද තිබුණේ මට ඡන්දේ තිබුණේ ගාල්ලේ පළාත් සභාවට තිබ්බා එකක්.
ජනාධිපතිවරණ දෙකක් තිබුණා. ඔව්. පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් තිබුණා. ඡන්ද 5යි. ඒ ඡන්ද 5න් 4කට මම දැම්මේ නැහැ. අනිත් එකට විතරයි අන්තිම එකට විතරයි දැම්මේ. ඒකත් ඡන්ද පොලට ගියේ කොරෝනා නිසා ඡන්ද පාවිච්චි කරන්න බය නැතුව එන්නේ කියන එක පෙන්නන. ඒක තමයි දැන් හරි. ඔබතුමා එතන පණිවිඩයක් දෙන්න ගිහලා ඔබතුමා ඡන්දේ පාවිච්චි කරානේ. ඔව්. ඒ ඡන්දේ කියන්නේ මහජ්‍ය ඔබතුමා පුරවැසියෙක් විදිහට ඔබතුමාගේ තිබෙන අයිතිය උත්තරීතර පාර්ලිමේන්තු නියෝජිත තෝරා ගැනීම වෙනුවෙන් ඔබතුමා පාවිච්චි කළා. ඒ ඡන්දෙට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විදිහට ඔබතුමා පාවිච්චි කරපු ඡන්දෙට ඔබතුමා හිතනවාද පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ ඔබතුමාගේ පාවිච්චි කරපු ඡන්දෙට වටිනාකමක් හම්බෙලා තියෙනවා කියලා? ඒ මන්ද කදාපුයි පාර්ලිමේන්තුවේ හිටියනන්න ඉන්නවනන්නේ. ඒ කියන්නේ පෙරදිලා. නෑනේ. මම ඡන්දේ කවුරුත් දන්නවනේ ඒ වෙලාවේ මම ඡන්ද පත්‍රිකාව මේ එක පක්ෂයකටවත් පක්ෂපාතී වෙන්න දෙන්නේ නැහැ කියලා. මම ඒක කිව්වනේ. මට මොකද කටවත් පක්ෂ මට ඕනලා තියෙන්නේ ඡන්ද පොලට එන එක. ඡන්ද පත්‍රිකාව අතට ගන්න එක පෙට්ටියට දාන එක බයක් වෙන්න දෙයක් නැහැ කියන එක පෙන්නන. ඒක නිසා ඔබ නමුත් අහන එක ඔය හැමෝම අහන ප්‍රශ්නේ 225ම එපා. වැඩක් නැහැ කියන එකනේ කියන්නේ ඒකනේ ඔබ අහන්නේ ප්‍රයෝජනයක් තියනවද කියලා. අන්තිම හැම දෙනාම ඡන්දේ දාලා ආපු മന്ത്രിවරුන්ගේ ප්‍රයෝජනයක් තියෙනවා. ඒ 225ම එපා කියන එක ජනතාව කියන රටේ ඇති කරපු වැරදි මතයක්. අපේ නියෝජිතයෝ පත් කරගන්න එක තමයි අපට තියෙන එකම ක්‍රමය. නැත්තම් පාලකයෝ හැටියට එන්නේ රජවරුනේ. නෑ දැන් ඔබතුමා කියන කාරණා මට ඔබතුමාගේ පැහැදිලි කිරීම මට සමා වෙන්න මම බාධා කරනවා. දැන් ඔබතුමා කියන්නේ ඒක වැරදි මතයක්. ඒ වැරදි මතයක්ද භාවිතාවේ තියෙන පූර්වාදර්ශයේ වැරදි ක්‍රියාවලියක් හින්දාද වැරදි මතය සමාජගත වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ 225 යවුවේ මම යවන්නේ කෙනෙක් ඡන්දිල්ලන්නේ ඇයි කියලා ඇහුවොත් සමහරලාට පාර්ලිමේන්තුවට යන්නේ ඇයි කියලා ඇහුවොත් මම දන්නේ නැහැ 225 උත්තර දෙන්න කොහොමද කියලා. හැබැයි අපි ඡන්ද දෙනකොට සබුද්ධිකව ප්‍රජාව ඡන්ද දෙන්නේ මොකද කියන කාරණේ සම්බන්ධයෙන් ඇහුවොත් එතනක් තියෙන උත්තරේ සමහරලාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මහජන ඡන්ද දසුන් ලංකාවේ සිස්ටම් එකේදී පුද්ගලයන්ට ඡන්ද දීලා නැහැ කවුරුත්. පුද්ගලයන්ට දීලා තියෙන මනාප. පක්ෂයට තමයි දහලා තියෙන්නේ. ඒ ගහලා තියෙන මනාපේ දෙවනුව ගහන්නේ. මනාපේ දෙවනුවනේ. ඔව්. පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවෙන් තමයි ඉස්සෙල්ලා ඡන්ද දීලා තියෙන්නේ. මොකද ඒක හොඳටම පේනවා මහරගම නගර සභාවේ ඡන්දේ. පුද්ගලයෝ වල නෙවෙයි දුන්නේ. එක පක්ෂයක නොමිනේෂන් එක රිජෙක්ට් වුණා. ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී හිටපු ස්වාධීන කණ්ඩායමට ඡන්ද දුන්නා. එතකොට ලංකාවේ ජනතාව දෙන්නේ ඒ පක්ෂයට දෙන්නේ. එක්කෝ ඒ පක්ෂේ නායකයා වෙනුවෙන් දීලා තියෙනවා. ඕක හින්දානේ අපේ තියෙන පක්ෂේ මාරු කරොත් අන්සීට් කරන්න පුළුවන් කියන එක ඇවිල්ලා තියෙන්නේ ඒකනේ. පනත්වල තියෙන්නේ ඒකයි. අන්සීට් කරන්න පුළුවන් පක්ෂයට තමයි දෙන්නේ. ඒකෙන් හින්දා මේ 225ම වැරදි කියලා එන එක එතන මූලික විරෝධතාවයක් දැම්ම මේක රිජෙක්ට් කරනවා. ඔය යෝජනාව. මොකද කවුරුවත් 225ට ඡන්ද දීලා නැහැ. 225න් අඩුම ගානේ මනාපොලින් ඇවිල්ලා තියෙන 190යි. අනිත් 29 ඇවිල්ලා තියෙන්නේ ලයිස්ට් වෙන්නේ. ඒක හින්දා කවුරු හරි ඕක විස්තරේ කියනකොට කෙලින්ම මූලික විරෝධතාවයේ උඩ ඔබගේ ඉල්ලීම යටපත් කරනු ලැබෙයි කියලා කියන්නම් පුළුවන්. ඔය අපේ රටේ හැම කෙනෙක් 225ම අපි කැමති දීලා. ඒ කියන්නේ සමහරලාට දැන් ඒ කියන්නේ ඔබතුමෝ කියන්නේ මැතිවරණ ක්‍රමයේ තියෙන සිස්ටම් එකේ අපි මේ මනාප ක්‍රමයේනේ මේ තියෙන්නේ. එතකොට ඔබතුමා දැන් එහෙමනම් කියන්නේ පෙරලා මම ඡන්ද දෙනවා නම් අනෙක් පැත්තෙන් මට වග කියන මගේ ඡන්දෙට වග කියන පුරවැසියෙක් විදිහට මට වග කියන නියෝජිතයෙක් උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න එපා. දැන් ඔබතුමා කියන විදිහට අපි පක්ෂයකට දීලා තියෙන පක්ෂයේ එකනා තමයි අර පැත්තට දැන් ඍජුව මට වග කියන කෙනෙක් නැහැ කියලා ඔබතුමා කියන්නේ පාර්ලිමේන්තුවේ. පක්ෂේ පාර්ලිමේන්තුව තුල එහෙම වක් කියන කෙනෙක් ඕනේ නැහැ. මගේ පෞද්ගලික අදහස මැතිවරණ ක්‍රමයේ තුලදී තමන්ගේ කොට්ටාසයට වක් කියන മന്ത്രിවරයෙක් ඕනේ නැහැ. මොකද පාර්ලිමේන්තුවේ යන්නේ කොට්ටාසයට වක් කියන්නේ ප්‍රතිපක්ෂ මේ අපේ තියෙන සිස්ටම් එකේ වරද. മന്ത്രിවරයාගේ ප්‍රතිපාදන වලින් මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු දෙනවා. නැත්තම් ගල් අල්ලනවා පාරකට. ඒකටද පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට ලක්ෂ 20යි ලක්ෂ 40යි ලක්ෂ 30යි දෙන්නේ. ඒගොල්ලන්ට ප්‍රතිපාදන දෙන්න ඕනේ නැහැ മന്ത്രിවරුන්ට. ඒගොල්ලෝ කරන්න ඕනේ ප්‍රතිපත්ති සම්පාදනය. ලංකාවේ
පරිසරය දූෂණය වැළැක්වීම සඳහා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම. අපේ සාගරයේ තියෙන අපවිත්‍රවීම බලක්වන්න එහෙම නැත්තම් අපිට මේ ලොකුම ඉස්සරහදයක් වෙලා තියෙන ශබ්ද දූෂණය නවත්තන්න. ආගමික සිද්ධස්ථානවලින් ජංගම වෙළඳරතවලින් එහෙම නැත්තම් මේ කඩසාප්පුවලින් අහල පාල ගෙවල් වලින් සංගීත සම්දරගෙන වෙන දූෂණය නවත්තන්න වගේ දේවල් වල මොනවද ප්‍රතිපත්තිමය කරුණු කතා කරන්නේ මේ අපේ අධ්‍යාපන ක්‍රමය ගැන සෞඛ්‍ය ගැන මම මේ ළඟදී ඒකට තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඕන. ඒකට පොඩි පොඩි ගමේ ප්‍රශ්න නියෝජිත විසඳන ලෝකල් ගවර්න්මන්ට් එකේ මෙම්බර්ස්ලා ඉන්නවා. ඕනනම් පළාත් සභාවලුත් මෙම්බර්ස්ලාත් ඇයි. අතුරුගිරියට එක්කෙනෙක් කොට්ටාව කඩුවලට තව කොට්ටාසේ තව එකක් කඩලා කොට්ටාවට තව එක්කෙනෙක් කඩලා ඒ විදිහට හදන්න පුළුවන්. ඔව් දැන් ඔබතුමා කියන විදිහට හරිය මේ පාර්ලිමේන්තුව කියන්නේ නීති සම්පාදනය කරන තැන ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන. හැබැයි ප්‍රජාව බලාපොරොත්තු වෙන ඒ කාරණාව නෙවෙයි. එතකොට දැන් ගියපු පාර්ලිමේන්තුවට ගියපු අය යන්නේ ප්‍රජාව බලාපොරොත්තු වෙන කාරණා ඉටු කරන්න. හැබැයි පාර්ලිමේන්තුවේ තියෙන කාර්යභාරය බලාපොරොත්තු වෙන කියන්නේ ආණ්ඩුවේ රස්සාව වෙලා දෙන එක. ඔබතුමා ළමයි ඉස්කෝලේට දාලා දෙන එක. මරණාධාර සමිතියේ පුටු ටික ගන්න එක. ඔබතුමා කියන කාරණාවනේ. හරි එහෙමනම් දැන් අනෙක් පැත්තෙන් එහෙම ඕනේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න එහෙනම් ටීම් එකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා. එහෙමනම් මේ ඡන්ද ක්‍රමය ඇතුලේ ඒක වෙන්නේ නැහනේ. මොකක්ද ඔබතුමා යෝජනා තමයි කරන්න ඕනේ. ඒකට තමයි මැතිවරණ කමිෂන් සභාව පහුගිය කාලේ හදපු උපාය මාර්ගික සැලැස්මේ දැන් මැතිවරණ කමිෂන් සභාව හදන්නේ නැහැ උපමාර්ග සැලැස්මේ ජනතාවගේ සවිඥානික මොකද සවිඥානික කිරීම විඥානයේ දියුණු කිරීම මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම නැත්තම් අවබෝධය ඉහළ නැංවීම මොකද්ද ඒකට ඒගොල්ලෝ යස වචනයක් කියනවා අවදිමත් භාවය අවදි වෙලා ඉන්න මොකද වෙන්නේ අපේ රටේ දේශපාලනයේ ජනතාව දේශපාලනය කරන්නේ නැහැනේ ජනතාවගේ දේශපාලනය කියන්නේ පොර නැත්තම් කය ගහන එක නැත්තම් ගුරුවරුන්ගේ වර්ජනයට පක්ෂවාරී විරුද්ධවාරී ඉන්න එකයි නැතුව මිසක් අපේ රටේ භාෂා ප්‍රතිපත්තිය ගැන බලය වෙදීම ගැන එහෙම නැත්තම් මෙච්චර වියදම් වල අධ්‍යාපනයට තව කොච්චර වියදම් කරන්න ඕන කියන එක අපේ රටේ නිදහස් අධ්‍යාපනයයි නිදහස් සෞඛ්‍යයි අවුරුදු දැන් 80ක් විතර තිස්සේ තියෙනවා. හැබැයි අපේ රටේ මම මේ අපේ මිත්‍රයෙක්ගේ පොතක මේ ඊයේ පෙරේදා කියවුව ලියලා තියෙනවා ආහාර වලට අරුණම වැඩියම වියදම් කරන්නේ සෞඛ්‍යයටයි අධ්‍යාපනයටයි. සමහර පවුල් වල අධ්‍යාපනයට ආහාර වලටත් වැඩි වියදම් කරලා ළමයි 4 දෙනෙක් විතර ඉන්නවනම් ටියුෂන් යවන්න. ඉතින් ඒක අපි සාක්ෂාත් වෙලා තියෙනවද අපේ ප්‍රතිපත්ති සම්පාදකයෝ අතේ? අන්න ඒකට තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගන්න තව 225 ස්වල්පයක් අඩු කරන්න උනත් පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට මේ හිතවත්කමට තමන්ගේ පරමාධිපත්‍ය පාවිච්චි කරන කට්ටිය ප්‍රතිපත්තියට ඡන්ද දෙන්නේ නැහැ කියලා ඔබතුමා කියන්නේ. පැහැදිලිව ප්‍රතිපත්ති උඩ නෙමෙයි ඡන්ද දෙන්නේ. තමන් පක්ෂයට දෙනවා තමන්ගේ පක්ෂයේ නායකයාට තියෙන ආදරයට. නැත්තම් මේ රක්ෂා ගන්න. අපිට රක්ෂා දුන්නට මේ ඒ වගේ අදහසක් මිසක් ඇයි මේකට දෙන්නේ? හරි දැන් ඔබතුමා සමහර එක කරුණක් තියෙනවා. දැන් මෑත කාලේ පහසුවෙන් අලෙවි කරන්න පුළුවන් එකක් තියෙනවා. ආගම භාෂාව දේශ ප්‍රේමය ඒවා අලෙවි කරන්න පුළුවන්. දැන් ඔබතුමා කියන කාරණා ඇතුලේ සමහරලා හරි. දැන් මම ඡන්ද දෙන්නේ ඔබතුමා කියන නායකත්වයේ තියෙන ප්‍රතිරූපයට. දේශපාලන පක්ෂයට. දේශපාලන පක්ෂයට දෙනවා ඊට පස්සේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට යනවා. හැබැයි අනෙක් පැත්තෙන් ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා මනාප ක්‍රමය ඇතුලේ දේශපාලන පක්ෂයට අපි ඡන්ද දෙන්නේ දේශපාලන පක්ෂය දාපු කණ්ඩායමකට තමයි අවසානයේ පාර්ලිමේන්තුව යන්න වරම් හම්බෙන්නේ. ඒතර ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මම ප්‍රතිපත්තිමය වශයෙන් මම ඡන්දේ පාවිච්චි කරනවා. ජනතාවටත් මේ ක්‍රමයේ යටතේ ගැටලුවක් කැන්ඩිඩේට්ස්ලා 10කින් හරි 3 දෙනෙක් තෝරගන්නත් ඒගොල්ලන්ට තව තියෙනවා. ඒගොල්ලන්ගේ කැමැත්ත ඒගොල්ලන්ට කාටවත් කියන්න බෑ නුසුසුව යවුවයි කියලා. මොකද මේ ඉන්දියාවේ ජනතාව හරි චීනයේ ජනතාව හරි ඉන්දුනීසියාවේ හරි සියොල් කොට්ටල ජනතාව ඇවිල්ලා ඡන්දෙ දීලා නැහැනේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගාව. දැන් හැමෝගෙම තරහකාරයෝ ඉන්නේ සියොල් කොට්ටවලනේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඡන්දෙ දීලාද මේ මන්ත්‍රීවරු ගෙව්වේ? අපේ නෑයෝ තමයි ඉන්නේ. අපි තමයි දුන්නේ. 225 එපයි කියලා කතා කළා වැඩක් නෑ. ඡන්ද කාලෙට අපි හැමෝම ආයෙ ගිහිල්ලා දෙනවා. කවුරුවත්
දේශපාලනය කියන එක හරි ප්‍රජාතන්ත්‍රවාදය ඒක හරියන්න නම් පරණ මැතිවරණ ක්‍රමයේ තිබිච්ච කොට්ටාස ක්‍රමයයි සමානුපාතයයි දෙකම තියෙන විශ්ව ක්‍රමයක් එන්න ඕනේ. මේ මනාප ක්‍රමයේ මෙතනින් නවතින්න ඕන. මනාප ක්‍රමය වුණත් තිබුණට ප්‍රශ්නයක් නැහැ. ඒ නැති මොකද දන්නවද ජනතාවට දැනුම් තේරුම තියෙනවනේ කැන්ඩිඩේට්ස්ලා තෝරන්න ඕනේ පක්ෂය බිම් මට්ටමේ. දැන් ඔබතුමා කොළඹ ඉන්න මං කියන්නේ කොළඹ තියෙන පක්ෂ කාර්යාලය නෙවෙයි කැන්ඩිඩේට් තෝරන්න ඕනේ. කැන්ඩිඩේට් තෝරන්න ඕනේ ගමේ මිනිස්සු යෝජනා වෙලා 1974 කලින් තිබුණා වගේ. නෑ දැන් එහෙම එකක් නෑනේ මහින්ද දේශප්‍රිය ඉතින් ඒක තමයි ලංකාවේ ආවේ චේන්ජ් එකේ වරද. අපි කරපු එකේ වරද මං කියන්නේ නැහැ අපහු පස්සට ගන්නයි කියලා. ගමේ මිනිස්සු තමයි කවුද හොඳ සුදු කැන්ඩිඩේට් කියලා තෝරන්නේ. ඒක දෙන්නේ අවසානයේනේ. ඒ අවස්ථාව දැන් හම්බෙලා තියෙන්නේ. ඡන්දපොලට ගිහලානේ බලන්න. ඒ කැන්ඩිඩේට්ස්ලගේ ලයිස්ට් අන්න ඒක තමයි මිනිස්සු වහල්භාවයටපත් වුණාම වහල්භාවයේම ඉන්න කැමති. එක පක්ෂයක නෙවෙයි. අපි කැමති දසුන් මේ වෙන සිස්ටම් එක ඇතුළේ ඉඳලා බැන බැන ඉන්න. නමුත් අපි කවුරුත් කියන්නේ අපට අම්බලන්ගොඩ සංවිධායක අපේ පක්ෂයේ සංවිධායක පක්ෂයේ සමාජිකයෝගෙන් අම්බලන්ගොඩ ඔවුන් අතුරෙන් තෝරාගන්නේ කියලා ඡන්දයක් තියලා. කොළඹින්නේ තෝරන්නේ. කොළඹ තියෙන කාර්යාලයෙන් තෝරන්නේ. නැත්තම් හිටපු මන්ත්‍රීගේ පුතා. නැත්තම් දුව. නැත්තම් සහෝදරයෙක් සහෝදරියෙක්. කීයෙන් කී දෙනාද විම්මට්ටමේ ඉඳලා එන්න අරින්නේ දැන්. කාන්තා නියෝජනය වැඩි කරන්නේ කිව්වත් පරිචුට්ටෙන් කෙනෙක් දානවා මිසක් ජනතාව දේශපාලනය කරන්නේ නැති එක විතරක් නෙවෙයි දේශපාලන පක්ෂ දේශපාලනය කරන්නේත් නෑ ලංකාවේ. ඡන්දෙ ඉල්ලන ඒගොල්ලන් හිතේ ඡන්ද විතරයි දේශපාලනය කියලා. ජනතාවට මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන්නේ නැත්තේ. දැන් ඔබතුමාලා යෝජනා කරන් දැන් මහින්ද දේශප්‍රිය මැතිතුමනේ දීර්ඝකාලීන අත්දැකීම් එක්ක දීර්ඝකාලීන හැදෑරීම එක්ක ඔබතුමාලා කියන්නේ කොට්ටාශ ක්‍රමයටයි සමානුපාතික ක්‍රමයයි මිශ්‍ර වුණු ක්‍රමයකට අපි යන්න ඕන කියලා. හිතනවද ඒ මත ඔබතුමාලා මුලින් සඳහන් කරපු පාර්ලිමේන්තුවේ කාර්යභාරය ප්‍රතිපත්ති සම්පාදනය කියන කාරණය කියලා අවබෝධ කරගත්ත පිරිසක් ඒ හරහා පාර්ලිමේන්තුවට යයි කියලා. මම හැබැයි පාර්ලිමේන්තුවට නම් කොට්ටාස් මිශ්‍ර සමානුපාතය වුණෙත් නැහැ. මගේ මම දරන පෞද්ගලික මතය ලොකු දිස්ත්‍රික්ක කලාපොලට කඩලා 14 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වගේ තිබුණා වගේ ගාල්ල නම් අතට දෙකකට කඩනවා. ඒකට තමයි മന്ത്രിවරුපත් වෙන්නේ. මේ කලාපේ മന്ത്രിවරු මේ කලාපේ മന്ത്രിවරු. කොළඹ 3කට ගම්පහ 3කට එහෙම කැඩුනම ඒගොල්ලන්ට මුළු කොළඹ ඒ කලාපේ වැඩ කරන්න පුළුවන්. ඒ කලාපයට ඒකට නියෝජිතයෙක් ඉන්නවා. මට මෙතන අතුරු ප්‍රශ්නයක්. ඉංග්‍රීසි ආණ්ඩුව තනි ආණ්ඩුකාරවරයාගෙන් පාලනය කරපු රටට දැන් ආයේ ඔබතුමා ඔය කරනවා කියන එක අපි කවුද කියන්නේ තනි ආණ්ඩුකාරවරයා දිශාපතිවරු හිටියේ නැද්ද ඒගොල්ලන්ගේ? දී පළාත්වල හිටියේ. ඉතින් දැනුත් තියෙනවානේ. ඒක තමයි වරද මිනිසුන්ට කැමති ඒකට තමයි 225ම එපැයි යන්නේ. ඒතර රජ්ජුරුවෝ ඉන්නවා. රජ්ජුරුවන්ගේ යටතේ පළාත් ආණ්ඩුකාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ පාලනය කරන එකද ඕනේ. අපි පාලනය කරනවද ඒක හරියට ඉස්කෝලේ ටීචර් මොනිටර් එයා අඳුරන කෙනෙක් පත් කරනවා වගේ. පන්තියේ ළමයින්ගේ කැමැත්තට මොනිටර් දාන්න ඕනේ. අපේ කැමැත්තෙන් තමයි අපේ පාලකයා දාන්න ඕනේ. මේක අදයි එකක් නෙවෙයි. දීඝනිකායේ මහා සම්මත රජුරෝ ඇති වෙච්ච තැනදීලා කියන්නේ. රාංගඤ්ඤ සූත්‍රයේ කියන සූත්‍රයේ තියෙන්නේ සම්මතෝ මහා සම්මතෝ කියලා. මේ හොරා කන හැල් හොරා කන මිනිහා අල්ලගන්න කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් පත් කළා ඒ මිනිහට පඩියකුත් හැටියට හැලුත් දෙනවා. මහා සම්මත කියලා නම් කරගන්න. නම් කරෙත් ඒකෙන්. එතකොට එහෙමනම් ඒ නියෝජිතයා තමන්ගේ කෙනෙක් පත් කරනවා. නැතුව රජුරුන්ගේ පුතයි. ඔබ කියන විදිහට දැන් මේ පළාත් ආණ්ඩුකාරවරු 9 දෙනා එක්ක පළාත් සභාව නැතුව පාලනය කරන එක සම්පූර්ණ වැරදි. සුප්‍රීම කෝට් එකම කියලා තියෙනවා ලංකාවේ. ජනතාවගේ නියෝජිතනට ඔය 225 එපා කියලා කාටවත් දෙන්න කියන්නේ. අමාත්‍යාංශ ලේකම්වරුන්ටද? නැත්නම් හමුදාවේ ප්‍රධානීන් දාන්නද? නැත්නම් මිනිස්ත්‍රකාරවරු දාන්නද? විශ්‍රාමිකයෝ දාන්නද අපි වගේ? හරියන්නේ නැහැ. ජනතාවගේ නියෝජිතව වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් දැන් අර ඔබතුමා මම ආපහු මම අර අතුරු ප්‍රශ්නයකට ඔබතුමා අතුරු මාර්ගය අර මම ආය අතෙන් එනවා. දැන් ඔබතුමා කියන්නේ ගම්පහ කොළඹ කළුතර කෙනෙක් කලාපවලට බෙදලා ඒ වගකීම පවරන්න ඕන කියලා ඔබතුමාලා යෝජනා කරනවා. නෑ. කොළඹ දැන් තියෙනවානේ മന്ത്രിවරු 20 දෙනෙක් පත් වෙනවා කොළඹට පාර්ලිමේන්තුවට. ඒක മന്ത്രിවරු 7 දෙනා වගේ පත් වෙන. කොට්ටාස 3කට ආවම ඔය මනාප ගැටලුව සම්පූර්ණ දිස්ත්‍රික් වල දුවන එක. ඒක එන්නේ නෑ. ඒකේ 7 දෙනයි නේ ඉන්නේ.
එතකොට මහජනතාවට පුළුවන් 10 දෙනාගෙන් 3 දෙනෙක් තෝරගන්න. දැන් කොළඹ තෝරන්න ඕනේ 23 දෙනාගෙන් 3 දෙනෙක්. ඒක තමයි ඔය කලාප ක්‍රමය කියන එක එන්නේ. එතකොට එහෙම වුණොත් පාර්ලිමේන්තුවට කොට්ටාස ක්‍රමය නැති වුණාට කමක් නැහැ. මේ අම්බලන්ගොට මන්ත්‍රී කෙනෙක් ඕනේ, රජ්‍යමට ඕනේ, බලපිටියට ඕනේ කියලා එකක් නැහැ. හැබැයි ඕනම නම් රජ්‍යමටත් මන්ත්‍රීවරයෙක් ඕනේ, බලපිටියටත් ඕනේ, අම්බලන්ගොටත් ඕනේ. අන්න එතකොට මිශ්‍ර සමානුපාත ක්‍රමය ඔය ලෝකල් ගවර්න්මන්ට් එකේ තියෙන ක්‍රමය. ඒ කියන්නේ ඔක්කොම සමානුපාතයට බෙදුවා, කොට්ටාස දිනාපුවා ඇතුළට ගියා. ඉතුරු මදිපාඩුව ලයිස්තුවෙන් පෙරෙව්වා. ඒ ක්‍රමයට යන්න පුළුවන්. ඒක තමයි පළාත් සභාවටත් දැන් යෝජනා වෙලා තියෙන්නේ. හැබැයි ඒකේ ඩෙඩ්ලොක් එකක් තියෙනවා අර ගෝඩියන් නොට් එක වගේ කපා ගන්න බෑ. පාර්ලිමේන්තුව අලුත් පනතක් දාලා සම්මත කරගන්න. ඒක පරණ ක්‍රමයට නැත්තම් මේ ක්‍රමයට ගිහිල්ලා අලුත් ඩීලිමිටේෂන් එකක් කරන්න වෙනවා. ඔන්න අපට වැඩක් වෙනවා එතකොට. ඩීලිමිටේෂන් එකක් කරනවා හරි පරණ ක්‍රමයට. හැබැයි පරණ ක්‍රමයට යනවා නම් කලාප වලට බෙදන්නේ කියලා තමයි අපි ඉල්ලීම. පළාත් සභාවලකත් මම නවතිනවා. ඊට කලින් මට මේ 225 කියන කාරණේ තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. දැන් යම් තැනක ඕක තිබුණනේ දසුන් පහුගිය මාර්තු මාසේ 20 අප්‍රේල් වල විතර Facebook ස්ලෝගන් එකක් ගියානේ. 225ම එපා, ඡන්ද එපා. මේජර් ජෙනරල් නම දෙනයි, බ්‍රිගේඩියර්ලා 25යි දාලා සර් රට පාලනය කරන්නයි කියලා. ඔබතුමා කැමතිද? මං ජනාධිපතිතුමාට ඔක් කතා කරා. වත්මන් ජනාධිපතිතුමානේ ඒතකොට හිටියේ. මහින්ද මම මේක දාපු අය හොයලා මේක නවත්තන්න කියන්නේ මේක මම ඒකාධිපතියෙක් වෙන වැඩක් නෙමෙයි. මහජන නියෝජනතුව එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් ඒකාධිපතිවරුන්ගේ ආණ්ඩුවකට. මෙහෙම එකක් කරන්න බෑ කිව්වා. වත්මන් ජනාධිපතිතුමා කිව්වේ මම කතා කළා මෙන්න මෙහෙම එකක් යනවා අපි කොහොම හරි ඡන්දේ මේ කොරෝනා පාලනය කරගෙන ඉක්මනින් තියන්න ඕන කියලා. සමහර අය දෙනා එතුමා කැමති නැහැ. කවුරුවත් කැමති නැහැ. මොකද එහෙම දාන්න බෑ. විනිශ්චයකාරවරු දාන්නද, අමාත්‍යාංශ ලේකම්වරු දාන්නද, විශ්‍රාමිකයෝ දාන්නද අපි වගේ. නැත්තම් ඔය ආණ්ඩුකාරවරු පත් කරා වගේ පක්ෂ ලේකම්වරු දාන්නද? ඒ කොහමද? දැන් ඒ කාර්යයට ප්‍රිවේච් බිස්කෝල වල මොන්ටර් පත් කරනවා වගේ ටීචර් කැමති කෙනා. මහින්ද සප්‍රිමැතිතුමනේ දැන් අර විදිහට දැන් ඔබතුමාලා යෝජනා කරන විදිහට ඔබතුමා කියපු කාරණාව ඇතුලේ යම් ක්‍රමවේදයක් හැදුවොත් සමහර වෙලාවට ඒ ක්‍රමවේදය ඇතුලේ ජනතාවට ඡන්දය භාවිතා කිරීමේදී මහජන නියෝජිතයන් තෝරා ගැනීම පහසු වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් වර්තමානයේ දකින කාරණාවක් තමයි ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ගෙන හරි ඔබතුමා කියන විදිහට ඍජුව එක മന്ത്രിවරයෙකුටවත් අපි දෙන්නේ පක්ෂෙටනේ. හරි පක්ෂයෙන් පත් කරන පිරිසක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. ඕන් පෙරලා Taman උත්තරීතර පාර්ලිමේන්තුවට යවපු පුරවැසියන්ට වගකීමක් ධර්මෙන් කටයුතු කරනවද කියන කාරණේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. වගකීමක් සහිත නියෝජිතයෙක් හොඳයි ප්‍රශ්නේ. ජනතාවට පුළුවන්කම තියෙන්න ඕනේ. മന്ത്രിවරු ආපසු කැඳවීමේ බලය කියලා එකක්. ඒක කොහොමද ඔබතුමාලා යෝජනා කරන්නේ? මට ඉන්න ඕන ඔබතුමාලා නෙමෙයි අපේ ලෝකේ තියෙන ක්‍රමයක්. മന്ത്രിවරු සමහර රටවල තියෙන්නේ ඡන්දදායකයන්ගෙන් 3 එකක්. අත්සන් කරොත් කැඳවන්න පුළුවන් කියලා. දැන් එතකොට හැමතිස්සෙම 150ක් දැනුකෝ එක්කනනේ දිනන්නේ. එහෙම නැත්නම් ඉතින් එයාට ගොල්ලන්ට පුළුවන් අනිත් අය ආපහු කැඳවන්න එකක් අත්සන් කරවන්න. එහෙම නෙවෙයි ඒකත් අර දෝෂාභියෝගයක් ආවම පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිතුමා අයින් කිරීමට ඒකත් විභාග කරනවානේ. ඒක දීපු ගමනින් ආපහු කැඳවන්න බෑ. යම් චෝදනා තියලා ඔප්පුනොත් තමයි. එයා දුෂ්චරිතය දෙනවද, බලය භාවිතා කරනවද, පොරොන්දු ඉටු කරන්නේ නැද්ද, කි පාර්ලිමේන්තුවට යන්නේ නැද්ද කවදාවත්, ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැද්ද, දුබලතාවයන් තියෙනවද, ඒව උඩ අයින් කරන්න කැඳවන්න පුළුවන්. වැදගත් මේක තමයි മന്ത്രിවරුන් සම්බන්ධයෙන් ඡන්ද පෙස්සම් වලින් ඒගොල්ල අයිතු විදියට මේක දිනනවා නම් වළක්වීම සඳහා පෙස්සම් ඡන්ද ඉවරච්ච නුසුසුකම් වලට යටත් වෙලා තියෙනවා. අපි කියන විදියට වියදම් සීමා ඉක්මවලා වියදම් කරලා තියෙනවද? ඒ වගේ දේවල් වෙනත් නුසුසුකම් වලට යටත් වෙලා තිබුණාද? ඒකෙන් ආපහු කැඳවීමේ පෙත්සම් විභාගය. දැන් ගාල්ලේ පහුගිය කාලෙක മന്ത്രിවරයෙක් සම්බන්ධයෙන් කියන නුසුසුකම් වලට යටත් වෙලා අන්සීට් කරා. නම් නඩුව අහන්න අවුරුදු 2කට කිට්ටු කාලයක් ගියා. ඒවා සැනෙන් අහන වැඩපිළිවෙලක්. ඒව තිබුණා නම් മന്ത്രിවරු හිතනවා අපිට බෑ මේක කරන්න කියලා. මැතිවරණ නීති ශක්තිමත් වෙලා තියෙනවා නම්
ඇත්තටම වෙන්නේ මේ බොරු කරලා නීති උල්ලංඝනය කරලා දිනන එක හරහානේ ඕක වැඩි යන්නේ. ඒ වෙලාවේදීව පටන් ගත්තා නම් හරියට ඉස්කෝලේට ළමයි දානකොට බොරු කරලා දාපු අය අයින් කරන්න පුළුවන් කියලා කිව්වනම් ඔබ්ජෙක්ෂන් දාලා දිගටම චෙක්මේට් කරලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අපේ ජනතාව අතරේ ඕක එනවා. ඒක කොහොමද කරන්න ඕනේ? කියන්නේ ඒ දැන් ඔබ මහජන නියෝජිතයෙක් ඒක උල්ලංඝනය කරලා තියෙනවා නම් විශ්වාසය කඩ කරලා තියෙනවා නම් ඒ කියන පරීක්ෂණය කරන්න හරි ඒ කියන වග විභාගය කරලා උඩ දූරය අහිමි කරන්න හරි ක්‍රියාත්මක වෙන්න ඒව වෙන්න පෙරම අපේ රටේ දේශපාලන සදාචාරයකුයි ආචාර ධර්ම තිබ්බොත් ඉල්ලා අස්වෙන්න එපා. ඒක වෙන්නේ නැහනේ මේ මහින්ද සප්‍රිමැතුමනි. එහෙම ලංකාවේ ඉල්ලා අස්වෙලා තියෙනවා එහෙම. තමන් කියපු පොරොන්දුර. ඉතාමත් මතලොස්සයිනේ මහින්ද සප්‍රිමැතුමනි. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉල්ලා අස්වෙලා ඡන්දයකට ආවා. චෙල්නායක මහත්තයා ආවා. අවසාන ගාමිණී ජයසූරිය මහත්මයා ඉල්ලා අස් වුණා. එම්.ඩී. ජයවර්ධන මහත්තයා අස් වුණා. අවසානයේට මං හිතන්නේ ප්‍රතිපත්තිමය කරුණක් උඩ අස් වුණේ අශෝක් මහත්තයා. එයා කිව්වා අපේ කොම්මගේ එකක්වත් දිනා ගන්න පරාද වුණොත් මං අස් වෙනවා කියලා. එපැයියද්දී අස් වුණා හැමෝම එපැයියද්දී. එහෙම තවත් අය මෑත කාලේ ඊට පස්සේ හිටියද කියලා මට මතක නැහැ. එහෙම අස් වෙන අය ඉන්නවා නැත්තේ නෑ. මේ යුද්ධ හමුදා නිලධාරීන් ඉල්ලා අස් වෙලා තියෙනවා. තමන්ගේ මේ කරුණ උඩ රජයේ නිලධාරීන් ඉවත් වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒක අන්නේ සිස්ටම් එක. ඇති කරන ගත්තොත් මේක කරන්න නම් තියෙන එක ක්‍රමයක්. දැන් මේ ඉන්න ජනතාව ගෙන්නේ 225. 225 නරක නම් ජනතාවත් නරකයි. අලුත් ජනතාවක් ඕනේ. මේ අලුත් ජනතාව කොහෙද ඉන්නේ? ඉස්කෝල වල ඉන්නේ. විශ්වවිද්‍යාල වලට යන යෝන් පරපුරනේ. අන්න ඒගොල්ලන්ට සර්වජන ඡන්දය වලේ වටිනාකම, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම, ජනතා පරමාධිපත්‍ය, සමාජ සාධාරණත්වය. අපි ඔබතුමා අන්න ඒ ටික ඒගොල්ලන්ගේ ඔළුවට දෙනවා. ඒක තමයි සමාජ සබුද්ධික භාවය ඇති කිරීම වෙනුවෙන් වෙන ක්‍රියාමාර්ග වලට මම ඊළඟට එනවා. මොකද මේ අපි එක තැනක සමහරලාට නිවැරදි කරන්න උත්සාහ කරන්නේ සමහරලාට අපි අඳුරේ අතපත ගන්නවා වගේ තමයි. එතෙන් යන පිරිස තෝරා ගැනීම පුරවැසියාගේ තියෙන වගකීම. පුරවැසි සබුද්ධික නැත්තම් උත්තරීතර පාර්ලිමේන්තුවේ යන අය සබුද්ධිකද කියන කාරණේ පිටු ප්‍රශ්නයක් තියෙනවා. මම අර දැන් ඔබතුමා කිව්වේ සදාචාරාත්මක තියෙන ස්වයං විවේචනයක් තුල ඉල්ල අස් වෙන්න ඕන මහජන නීතිය. හරි. අශෝක් මහත්තයා ළඟට නිකන් ඒ නාමලේඛනේ කිව්වා. එතනින් එහාට ඔබතුමාට මතකයක් ආවේ නැහැ. මගේ මතකෙකුත් නැහැ. හැබැයි දැන් එහෙම නොවන තැනක මොකද්ද තියෙන ක්‍රමවේදය? එහෙම අයින් වෙයි කියලා මේ දේශපාලන ක්‍රමවේද තුල දේශපාලන සංස්කෘතිය තුල අපිට විශ්වාස කරන්න බෑනේ. මොකද්ද සිස්ටම් එකක් ඔබතුමාලා යෝජනා කරන්නේ? අඩුම ගානේ එහෙමනම් එතනින් මෙපිට පාර්ලිමේන්තුව තුල සමහරලාට නීති සම්පාදනය නොවෙන්න පුළුවන් මහින්ද සප්‍රිමැතුමනි. ඔවුන්ට අවාසි පෘථග්ජනයෙක්නේ. ඔවුන්ට අවාසි වෙන විදිහට. හරිද? මෙන්න මේ හේතුව නිසා එහෙමනම් අයින් වෙන්න ඕනේ කියලා කවුරුත් එහෙම සම්මත මහජන ව්‍යවස්ථාවක් හැදෙන්න ඕනේ. ජනතාව දේශපාලනීකරණය වෙන්න ඕනේ. මූලිකම කරුණ ඒ ඡන්දේ දේශපාලන පක්ෂ තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හදාගන්න. දැන් ලියාපදිංචි දේශපාලන පිළිගත් දේශපාලන පක්ෂ තියෙන්නේ. කමිෂන් සභාවම මේ වෙයි අපිට ලෑස්ති වුණා බලන්න. නමුත් ඒවක් කරගන්න හරි අමාරුයි. දැන් ඔබතුමා යෝජනා කරන්නේ හරි පක්ෂ සන්නද්ධ වෙනකොට කමිෂන් සභාවට මැතිවරණය පිළිබඳව වන ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන තර මැතිවරණ කමිෂන් සභාව. මැතිවරණ කමිෂන් සභාවට මේ කාර්යය සඳහා මැදිහත් වෙන්න බෑද? පුළුවන්. අපිට වඩා අපේ කමිෂන් සභාවට වඩා ශක්තිමත් දැන් වත්මන් කමිෂන් සභාව. 5 දෙනෙක් ඉන්නවනේ. මේ ඒගොල්ලන්ට මං හිතන්නේ වත්මන් කමිෂන් සභාවට ඒක කරන්න පුළුවන් වෙන්න අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ පක්ෂවල ඇති කිරීම සඳහා නීති හදා ගන්න ඕනේ. ඒකම පක්ෂ තුල නිර්පීම් ඒ විදිය දේවල් අධිකරණයට යෑම හරහා මේක විධිමත්ව වුණාද කියන එක ගැන යම් වැඩපිළිවෙලක් රටේ මහජනතාවගෙන්ම තමයි මතුවෙන්නේ. අන්නේ මහජනතාව සංවිධානය කිරීම සඳහා මැතිවරණ කමිෂන් සභාවට බෑ සංවිධානය කරන්න. නමුත් කමිෂන් සභාවට පුළුවන් දැනුවත් කිරීම කරන්න මොනවද ප්‍රජාතන්ත්‍රවාදය, මොනවද ජනතාවට දේශපාලන පක්ෂ වලින් වෙන්න ඕනේ, මොනවද අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ. ඒවා ගම්වල අපි මලගෙවල වල වෙස්සන්තර ජාතකය කියවන්නේ ඉස්සර කාලේ. අපේ දකුණු පළාතේ මන් දන්නේ නැහැ වැලිගම මේ මලගෙවල වල කියවනවා අහන් ඉඳලා තියෙනවා. ඒ වෙස්සන්තර ජාතකය කියවන වගේ මලගෙවල වල
දැන් නම් මේ කොරෝනා හින්දා රෑ නයිට් ගිහිල්ලක් නැහැ. නමුත් ඒ තැන්වල කතා වෙන්න ඕනේ දසුන්. ඔන්න ඔය වගේ කරුණු. හරි මට ඊට කලින් යන්න කලින් මට විරාමයට යන්නත් තියෙනවා. ඒ නිසා මට මේ කාරණාව ඇතුළේ මෙන්න මේ ප්‍රශ්නටත් මට ඔබතුමාගේ උත්තරයක් ඕන මහින්ද ප්‍රිමතුමනි. හරි. දැන් පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය වූ පමණින් මම ඡන්දෙ දුන්න මහජන නියෝජිතයා සහ මට සේවය කරන්න ඉන්න මහජන නියෝජිතයා ඒ දුන්න පොරොන්දු ඉටු කරන්නේ නැත්නම් ඒ කාර්යභාරය කරන්නේ නැත්නම් මට දේශපාලන පක්ෂයට කරන බලපෑම තුළ සාධාරණ ඉටු නොවෙන්න පුළුවන්. මම එතෙන්දී ප්‍රශ්න කරන්නේ අනෙක් පැත්තෙන් මට බැරිද පුරවැසියෙක් විදිහට මැතිවරණ කමිෂන් සභාවට මට යෝජනා කරන්න හරි මට චෝදනා කරන්න හරි මට නැත්නම් ඌට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරලා මැතිවරණ කමිෂන් සභාවට බැරිද මැදිහත් වෙන්න පුරවැටි මූලික කරුණ උතන තියෙන වචනේ වැරද්දක්. පොරොන්දු විටි නොකිරීම කියන එක ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම. ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම. පොරොන්දු දෙනවන තරම්. අපි ඡන්දෙ දෙන්නේ පොරොන්දු වලට නෙවෙයි. ඩොනේෂන්ස් වලට හරි ප්‍රොමිසර්ස් වලට හරි නෙවෙයි. අපි ප්‍රතිපත්තිමය දේශ ඒ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක. ඒ කියන්නේ මැනිෆෙස්ටෝ එක. ඒක වළංගු ලියවිල්ලක් හැටියට අපිත් එක්ක බෙදෙන ගිවිසුමක් බවට පත් කරගන්න පුළුවන්. ගිවිසුම කඩ කිරීම සම්බන්ධයෙන් අපිට අධිකරණ ක්‍රියාමාර්ග නීතිමයට යන්න පුළුවන්ද. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම මට්ටමේ එකක්. ඒක ක්‍රියාත්මක වෙන්න අපි අද කතා කරන්න ඕනේ ඒක. තව අවුරුදු 20කින් 25කින් වෙන්න පුළුවන්. සමහර වෙලට අපි ඔය කියන යෝජනා අද කතා කරන ඒවා ක්‍රියාත්මක වෙනකොට ලෝකයේ සමහර රටවල් පාලනය කරන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් වෙන්න පුළුවන්. මනුෂ්‍යයන්ගෙන් නෙවෙයි. ඒ මොකද මම මේක කියන්නේ දසුන් ලංකාවේ පෝස්ටල් අයිඩෙන්ටි ෆොටෝ එකක් සහිත අයිඩෙන්ටිටි කාඩ් එකක්. ඡායාරූපය සහිත වැඳුම් පත්‍ර අනන්‍යතා පත්‍රයක් අවශ්‍යතාවය සාකච්ඡා කරේ 1959. මට අවුරුදු 4යි. එතකොට ඒක සම්මත වෙනකොට මට අවුරුදු 49යි. 2004 සම්මත වුණේ. අවුරුදු 45ක් ගියා. ක්‍රියාත්මක වුණෙත් පෙපරල් සංවිධානයේ නඩුවක් දැම්මට පස්සේ තව අවුරුදු 2කින්. උසාවිය ගිහිල්ලා. පනතෙත් පොඩි ලූප් හෝල් එකක් තිබුණා සම්මත වෙනවා. ඒක නිසා අද ඔබ අහන මේ අවසානයේ ඔබ ඉතාම හොඳ තැනකට ගෙනාවා. කොහොමද ඒ පොරොන්දු නෙවෙයි අපිට ප්‍රතිපත්තියේ ගිවිසුම කඩ කරොත් ඔහු ආපහු කැඳවන්නේ. ගිවිසුම කඩ කරා. විවාහ ගිවිසුම වගේ. නීති කැඩුවක් කොහොමද යන්නේ? අන්න ඒකට ශක්තිමත් කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවෙන් නෙවෙයි. තව අවුරුදු 5කින්. අපේ ළමයින්ගේ ළමයි. දැන් අවුරුදු 2යි. අන්න ඒගොල්ල ඡන්දදායකයෝලත් ඒගොල්ලත් අපේ වයසට කිට්ටු වෙනකොට මොකද අපි දැන් කතා කරනකොට එයාට 4යිනේ. එයාට 45ක් වෙනකොට. නමුත් ඒක කවදා හරි වෙනවා. ඈත පේන පහන්තරෝ වගේ අපි ඒක බලාගෙන යන්න ඕනේ. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව තියෙන අදහස බිඳ දාන්න හොඳ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ගැන තියෙනවා අද හෙන ගැටලුවක්. ඒ ගැටලුවට විසඳුම් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ මිසක් 225ම එපා කියන එක නෙමෙයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට විසඳුම තියෙන්නේ. තියෙන ගැටලු වලට විසඳුමත් ඒක ඇතුළෙමයි. සාකච්ඡා කළා එකඟතාවයෙන් අපි කවුද අපේ අම්බලන්ගොඩ සීට් එකේ දාන කැන්ඩිඩේට් ලයිස්ට්ුවට දාන්නේ? පොහුට්ටුවෙන් කවුද? මේ දුරකථනයෙන් කවුද? අලියගෙන් කවුද? මාලිමාවෙන් කවුද? ඔය පාර්ලිමේන්තුවේ පක්ෂ හතරනේ ඉල්ලුවේ. නැත්තම් පුටුවෙන් කවුද? අතෙන් කවුද? තරුවෙන් කවුද? යතුරුෙන් කවුද? බුලත් කොලෙන් කවුද? ගෙයින් කවුද? වීණාවෙන් කවුද? ඕක දාන්නේ කවුද කියන එක ඒ ගමේ අය. බයිසිකලෙන් කවුද? නැත්තම් මෝටර් සයිකලෙන් ඉන්ඩිපෙන්ඩන්ට් ලකුණු වලින්. ඒ කවුද කියන එක අපි අතරින් සාකච්ඡා කළා. ගන්න තරම් බිම් මට්ටමට. සමහර අය කියන ප්‍රජාතන්ත්‍රය ඕනවට වැඩිය තිබුණොත් ඕනේ නැහැ. හිට්ලර් වගේ වෙන්න ඕනේ මුසොලි. එහෙම එකක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය විකල්පයක් නෙවෙයි. ඒක අනිවාර්ය අවස්ථාවක්. ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන දුර්වලකම් වලට බේතත් ප්‍රජාතන්ත්‍රවාදයේ තුලමයි තියෙන්නේ. අපි 225ට බැන්නහම අනෙක් පැත්තෙන් ඒ බයින සියල්ල පෙරලා
අපේ දෙසවන් වලටම අපි එකතු කරගන්න ඕන. මොකද ඔබතුමාත් සඳහන් කළා මේ කොහෙන්වත් ඇවිල්ලා ඡන්ද දීලා නෙවෙයි මේ 225 පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන අපිමයි. හැබැයි පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ ඔබව නියෝජනය කරන්න ඔබ මහජන නියෝජිතයෙක් යවන ඔබ ඡන්ද දීලා පාර්ලිමේන්තුවට. හැබැයි ඔබ මහජන නියෝජිතයා තෝරා ගන්නකොට ඔබ සවිඥානිකව සබුද්ධිකව ඒ තෝරා ගැනීම සිද්ධ කරනවාද? මේ දක්වා කාල පරිච්ඡේදය තුල අඛණ්ඩව පාර්ලිමේන්තු භාවිතාවට චෝදනා කරන්න යම් තැනක චෝදනාවක් කරනවා නම් ඔබ සබුද්ධිකව ඡන්දේ භාවිත නොකරපු නිසා වෙන්න පුළුවන්. ඔබ සමහර වෙලාවට පොරොන්දු වලට ලබා දෙන ආධාර මත පදනම ඡන්දේ පාවිච්චි කරා මිසක් ප්‍රතිපත්ති වලට ඡන්දේ නොදුන්න නිසා වෙන්න පුළුවන්. එහෙමනම් ඒතර ගැටලුවක් තියෙනවා. ඒක සමහර වෙලාවට ජනතාවගේ ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්. ජනතාව එහෙම තැනකට යොමු නොකිරීමත් එක හේතුවක් වෙන්න පුළුවන්. මේ වගකීම පූර්ණේ කරගන්න ඕන කොහොමද? එතන සන්නද්ධ කරොත් මේ ප්‍රශ්නට උත්තරයක් හම්බෙයිද? අපි කතා කරමු මහින්ද සප්‍රි මැතිතුමනි මේ විරාමෙන් පස්සේ. අපි අලුත් තීරණය සමගින් සීමා නිර්ණය කමිෂන් සභාවේ ගරු සභාපතිතුමන් ඒ වගේම විශ්‍රාමික මැතිවරණ කොමසාරිස්තුමන් ඒ වගේම මැතිවරණ කමිෂන් සභාවේ හිටපු සභාපතිතුමන් මහින්ද සප්‍රි මැතිතුමන් එක අපි තීරණය මහින්ද සප්‍රි මැතිතුමනි විරාමයට යන්න කලින් මම අර නැවතුණු තැන දැන් මොන කාරණාව කළත් ඡන්දදායක සබුද්ධික නම් අර අවිධිමත් භාවයකින් නේද විධිමත්ව ඡන්දි භාවිතා කිරීම වෙනුවෙන් අවදිමත්ව ඉන්නවා නම් සමහරලාට ඔහුගේ ඥානය පිළිබඳව තියෙන ඉහළ සවිඥානික භාවය නැත්නම් භාවිතාවේ තියෙන හැකියාවත් එක්ක ඔහු කටයුතු කරනවා නම් සමහරලාට 225ට බයින් නැති වෙන්න පුළුවන්. මොකද්ද ඒ වෙනුවෙන් කළ යුත්තේ? මොකද්ද මැතිවරණ කමිෂන් සභාවට තියෙන වගකීම? මොකද්ද පුරවැසියන්ට වගකීම? කමිෂන් සභාවේ අපි ඉන්න කාලෙත් ඒ ලියලා තිබුණ අපේ අවධාරිත ප්‍රදේශ කියන එකෙත් ওই වචන ඔහොමම තියෙනවා. අවදිමත් භාවය, සවිඥානික භාවය. ඒ වගේම ඔබේ අලුත් වචනේ සබුද්ධික. නමුත් මං දැන් ඒක බැලුවම ඔක තේරෙන වචනයට දැම්මොත් නැත්තම් ඕවා කියන්න ගිහිල්ලා ඔය වචන ටික කියන්න ගිහිල්ලා මේ ආදයා සිංහල දන්නේ නැහැ කියලා බැනුම් අහන්න වෙනවා. ඔය තේරෙන විදියට අපිට දාගත්තොත් ජනතාවට වටහලා දෙන්න පුළුවන් කොයි විදියටද මොකද්ද කරන්න ඕනේ කියන එක. දැන් ඔය සමහර අය මහනෝනේ අපි කතේ ඡන්ද පත්‍රිකාව ගත්තම අපි කොහොමද ලකුණු කරන්න ඕනේ කියලා. මොන එකක්වත් නැහැ. ඔබ දන්න ඕන නම් ක්‍රම එක කතරයක් විතරක් පාවිච්චි කරන්නයි කියලා. ජනාධිපතිවරණය නම් ඕනනම් කැමති නම් ඔබට එක තව දෙවනියට කැමති එක්කෙනෙකුට දෙක එහෙම දාන්න පුළුවන්. අනිත් ඒවා කතරේ ඇරෙන්න වෙන මොකක්වත් පාවිච්චි කරන්න එපා කියලා කියනවා. නමුත් රිජෙක්ට් වෙනවා. ඒකවත් තේරුම් ගන්න බැරි අය අපි කොහොමද කියන්නේ ප්‍රතිපත්තිමය උඩ තීරණය කළා මේගොල්ල ගෙන්න ගන්න කියලා. ඉතා මේක කරන්න නම් දේශපාලනමය දැනුම ජනතාව තුළට දෙන්න ඕන. ඒක දෙන්න පුළුවන් කොහොමද? අපි මැතිවරණ දෙපාර්තමේන්තුව තියෙන කාලෙත් ඉස්සෙල්ලම කරපු එක තමයි අපි ජනතාවට ඔබ දාන ඡන්දේ අපි ගණන් කරලා හරි ප්‍රතිඵලය දෙනවා කියලා කියපු එක. මොකද 2012 ඉඳන් කිව්වේ ඡන්ද දෙන්නට වැඩක් නැහැ මේ කොමිසමේ ඉන්නේ අය. ඒ ආණ්ඩුව එක්ක දුවන්නේ ජනාධිපතිතුමා කියන එකක් කරනවා. මොනවා දැම්මත් පරාදයි අපි ඡන්ද දාලා වැඩක් නැහැ කොම්පියුටර් ජිල්මාට්කාරයෝ කියලා. ඒක නැති කරන්න අපිට ඉස්සෙල්ලාම අපි හැමතැනම පන්ති තියතිය ජනතාව දැනුවත් කරගන්න එහෙම එකක් නැහැ. ඔබ දාන ඡන්දේ දිනනවා. මෙන්න එහෙනම් බලන්න පහුගිය කාලේ තිබ්ච සමහර ඡන්දවලදී මේ පක්ෂේ දිනලා තින්නේ කොහොමද? ආණ්ඩුව පරාද වෙලා තින්නේ කොහොමද කියලා ඒක ඇති කරා. ඊට පස්සේ මෙන්න ඔබ කියන කරුණාට අපි ප්‍රජාතන්ත්‍රවාදය සමාජ සාධාරණත්වය රට එක රටක් එක් ශ්‍රී ලංකාවක ජාතියක් කියන කැමැත්තෙන් වැඩ කරන්නේ කොහොමද කියන එක ගත්තම ඒ සඳහා ජනතාව දැනුවත් කරන්න වැඩ පිළිවෙල කරගෙන යන්නේ කොහොමද? අපේ උපායමාර්ගික සැලැස්මෙම ඒක අපි සංවිධානය කරලා තිබුණා. මම හිතන්නේ වත්මන් කමිෂන් සභාව ඊටත් වඩා හොඳින් කරන්න පුළුවන්. මොකද අපේ කමිෂන් සභාවට අපි 2017 18 19 20 අවුරුදු 4 කරන්න ගියේ 17යි 18යි විතර අපට කරන්න හම්බුනේ. 19 අප්‍රේල් මාසේ වෙනකොට කඩාගෙන වැටුණා පාස්කු ප්‍රහාරයෙන් මාස 3ක් විතර රටේ ආරක්ෂා පිළිබඳ ගැටලුවක් ආවා. ඊගාවට ඔබ කියපු කර ආණ්ඩු පෙරළියේ ප්‍රශ්න ආපු හින්දා ඡන්ද විමසීම්
ඒ කටයුතු ඇවිල්ලා අපට ඒ ටික අදගෙන යන්න බැරි වුණා. ඊට පස්සේ 19 ඉඳලා 20 ඉඳලා කොරෝනාව විශ්ව සම්පූර්ණයෙන් ඒ අවුරුදු දෙකක් එතන අඩු වුණා. දැන් වත්මන් කමිෂන් සභාව ලබන අවුරුද්දේ ඉඳලා කරන්න පුළුවන් වෙයි දැනුවත්. එක පැත්තකින් විශ්‍රාමික ප්‍රජාව දැනුවත් කිරීම. ඒගොල්ලන්ගේ ගම්වල මරණාදාන සමිතිවල සුබසාධන ඒගොල්ලන්ට මේක දැනුවත් කිරීම. ඊට පස්සේ කාන්තා සංවිධාන. ආගමික දායක සභා. පල්ලියේද පන්සලේද කෝවිලේද දේවස්ථානයේද ඒ හරහා. රජයේ නිලධාරී පොලිස් නිලධාරී හමුදාවට බඳවා ගන්න අය හමුදා නිලධාරී සියලුම නිව් රෙක්ටරුස්ලා ඒගොල්ල ජනමාධ්‍යවේදී ෆැක්ටරි වල අපි දැනුවත් කර කටුනායක බියගම ඒ ෆැක්ටරි වල ඉන්න අය ඒ විදිහට දැනුවත් ගොවි සංවිධාන දීවර සමිති වැදගත්ම කොටස මේ ඉන්න ජනතාවනේ 225 වගේ තමයි අලුත් ජනතාව විශ්වවිද්‍යාලවල ඉන්න අය උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්න ලබන IBM ස්ලිට් එක වගේ NSBM ඒව ඉන්න අය HND කෝස් කරන අය රජයේ විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉන්න ඊට අමතරව රජයේ පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව කියන වැඩසටහන හරහා ඒ අය දැනුවත් කිරීම පාසල්වල යොවුන් පාර්ලිමේන්තුව හරහා දකුණු පළාතේ තිබුණා යොවුන් පළාත් සභාව ඒ හරහා දැනුවත් කිරීම. දැන් ඔබතුමා කියපු කාරණාව ඇතුළේ මහින්ද සප්‍රිය මැතිතුමනි සමහර වෙලාවට මේ වර්තමානයේ අපි අත්විඳින කාරණාවක්. තරුණ පරම්පරාව ඔබතුමා කිව්වා අනාගතය වෙනුවෙන් ওই දැනුවත් කිරීම කරන්න. හැබැයි මේ වෙනකොටත් ඡන්දහිමි නාමලේඛනයට නම දාන්න කියලා ග්‍රාම සේවක කිව්වහම ඔබතුමාලා මැතිවරණ කොමිෂන් සභාව හරහා දැනුවත් කරාම සමහර වෙලාවට තරුණ දරුවෝ අනේ අම්මේ මගේ නම දාන්න ඕන අනේ තාත්තේ මගේ නම දාන්න ඕන. ඊට පස්සේ අම්මයි තාත්තයි කියන අඩු ගානේ ග්‍රාම සේවක සාතිකය ගන්න හරි ওই ඡන්දහිමි නාමලේඛන නම දාන්න පුතේ කියලා. මේ තරුණ ප්‍රජාවගේ ඇවිල්ලා තියෙන අපි ඡන්දහිමි නාමලේඛන නම දාලා ඇති වැඩක් නැහැ ඡන්දේ පාවිච්චි කරලා කියලා. හරි. එහෙම පසුබිමක් නිර්මාණය වෙමින් යන වෙලාවක ඔය කියන සබුද්ධික භාවය ඇති කරන්න ඔය කියන දැනුවත් භාවය ඇති කරන්න උන් ගුණ වෙයිද? ඒ කලකිරීම කොතෙන්ද අපි ආයේ නිවැරදි කරගන්න ඕන රට ඉස්සරහට යන්න ඕන අපි හැමදාම මෙතනම කතා කරපු එකක් තියෙනවානේ. ඒ දරුවෝ ගැන අපට වැඩක් නැහැ. ඡන්දය අපි ආණ්ඩුවෙන් කරගන්න දෙයක් නැහැ. රට යන්න හරි එයාපෝට් එකට පාරෙන් යන්න එපා. ගෙදරින් ෆ්ලයිට් නැහැනේ. ඒකට යන පාර හොඳට තියන්න එපා. පබ්ලික් රෝඩ් නේ. ඒක හදන්නේ ආණ්ඩුව වෙන්නේ රජය එන්නේ. ප්‍රයිවට් ස්පිරිතාලට ගියත් ප්‍රයිවට් සෙක්ටරේ වැඩ කරත් ප්‍රයිවට් පාලර් එකේ මිනිහ තුනත් බලලන්නේ ආණ්ඩුව කනත් එනේ. නගර සභාව කනත් එනේ. එහෙනම් ඒව හොඳට තියෙන්න ඕනේ ඒව නියෝජිතයෝ. ඒකට තමයි අපේ ඡන්දය ඕන වෙන්නේ. ඒගොල්ලනේ අපේ නියෝජිතයෝ. ඒගොල්ලන්ගේ නීතිය දන්නේ අපේ විවාහ නීතිය, පාස්පෝර්ට් දීමේ නීතිය, පොලිස් පාලනය කරන නීතිය. ඒ ඔක්කොම තමයි ආණ්ඩුව කියන්නේ. ඔය එපයි කියන අය ආණ්ඩුව එපා. පොලිසිය එපයි කියන්නේ නැහැ. හමුදාව එපයි කියන්නේ නැහැ. පාස්පෝර්ට් ඔෆිස් එක එපයි කියන්නේ නැහැ. ඉඩම් ඔප්පු ලියන තැන එපයි කියන්නේ නැහැ. ඒවා ඔක්කොම නේ. රාජ්‍යයේ කොටස් නේ. ඒවත් එපයි කියන්න එපයි. ඒවා එපයි කියන්න බෑ. ඒක තමයි අර දරුවන්ට තරුණයන්ට කියලා දෙන්න ඕනේ මේවා හරියට යන්නේ. හරි පාලන ක්‍රමයක් තිබුණොත්. නෑ ඕව නිලධාරී විතරක් හිටියම ඇති. නිලධාරී විතරක් හිටියොත් වෙන්නේ ඒ නිලධාරීන් කවදාවත් ඕගොල්ලෝ හමුවට එන්නේ නෑ. අවුරුදු 25න් රක්ෂාවට ආවම 65 වෙනකම් අවුරුදු 40ක් ඉන්නවා. මේ മന്ത്രിවරු නම් අවුරුදු 5න් 5ට එක්ස්ටෙන්ෂන් එක ගන්න එන්න ඕනේ. අපිට ඕන නම් එක්ස්ටෙන්ෂන් එක නොදී ඉඳයි. മന്ത്രിවරුන්ට නෙවෙයි ජනාධිපතිවරුන්ට දුන්නේ නැහැ එක්ස්ටෙන්ෂන් එක ලංකාවේ. ඒක පාරක්. තුරුණු දෙන්න පුළුවන්. හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමා කළා. ඒ කියන්නේ හිතන්න ඕන පැහැදිලි කිරීමක්. අර එපා ඡන්දහිමි නාමලේඛනට දාලා ඡන්ද දාලා වැඩකුත් නැහැ කියලා කියන ප්‍රජාවට හොඳ උත්තරයක් ඔබතුමා දුන්නා. ඒගොල්ලෝ ගන්න ඕනේ තරුණයන්ට කතා කරලා තරුණයෝ සමග එක්ක දුවන කණ්ඩායම්. අනිත් එක තරුණයන්ට පේන්න ඕනේ දසුන් අපටත් මේකේ ප්‍රයෝජනත් එක. අපේ පළුවොත් අපි 40ක් ලයිස්ට්ුවේ තරුණයෝ දාලා තිබුණා. මම අන්න එතන මට එන්න ඕන. දැන් ඔබතුමා කියන තරුණයන්ට පේන්න ඕන අපිට ප්‍රයෝජනයක් තියනවාද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ පැත්තෙන් ඡන්ද දායකයා
සවිඥානික කිරීම වෙනුවෙන් හරි ඔබතුමාට සඳහන් කළේ වටහලා දෙන දැනුවත් කිරීම වෙනුවෙන් හරි ක්‍රියාමාර්ග අරගෙන යනකොට අනෙක් පැත්තෙන් ඒ වැටහීම ඇතුලේ එන්නේ ලිස්ට් එකකට ගත්ත පක්ෂය තීරණය කරන පිරිසක් නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තෝරගන්න අයගේ අඩුම ගානේ අවම සුදුසුකමක් පිළිබඳව සාකච්ඡාවක් තියනවාද? අවම සුදුසුකමක් එක්ක ඔවුන්ගේ භාවිතාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔවුන්ගේ ක්‍රියාකලාප පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න කිරීම කරලා නිවැරදි පිරිසක් ජනතාව විශ්වාසයට ගිහලා අර වැටහීමත් එක්ක ඡන්ද දෙන්න සුදුසු පිරිසක් ඡන්ද ඉල්ලන්න සුදුසු පිරිසක් අපි වචනේ පරිසමාප්තාර්ථයෙන් මහජන සේවයක් කරන්න සුදුසු පිරිසක් මේ මනාපලයිස්තුවෙන් හරි ඔය කියන කොට්ටාශ ක්‍රමයෙන් හරි පක්ෂ වලින් ජනතාව විශ්වාසයට ඉවන්න මොකක්ද තියෙන යෝජනාව මොකක්ද තියෙන වැඩ පිළිවෙල? පළවෙනි එකම තමයි තරුණයන්ට අර 140 තිබිච්ච කෝටා එක නැති වෙලා ගියප එක 25 කෝටා එකක් හරි දාගන්න ඕනේ කියන එක. අනිවාර්ය කෝටා. මොකද තරුණයෝ අවුරුදු 35ට අඩුවයි 140ක් ඡන්ද ලයිස්ට්ුවේ හිටියා. නමුත් පාර්ලිමේන්තුවේ 10%ක්වත් නැහැ. ඉතින් ওই තත්ත්වය අනිත් ආයතනවත් එන්න අපි තරුණයන්ට ඉඩ දෙන්නට ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ සමහර අය කියන 60ට නෙමෙයි 55ට ඉහළ පවා දේශපාලනයෙන් අයින් වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම වුණොත් එහෙම බුදුහාමුදුරුවෝ අවුරුදු 55න් එහාට දේශනා කරපුවා අපි කියන කොම්බිච් කරන්න වෙනවා. ඒක නිසා ඒ වැඩිහිටියන් සියලු දෙනාම අතරින් ඉන්න බෑ. මොකද දැන් රජයේ සේවකයන්ටත් 65 වෙනකන් දික් කරනවානේ. සුප්‍රීම කෝට් ජජස්ලට 65 වෙනකන් එදත් එන්න පුළුවන්කම තිබුණා. අනිත් එක රජයේ සේවකයන්ට කොන්ට්‍රැක්ට් බේසිස් 67 වෙනකම් වැඩ කරන්නත් පුළුවන්කම දැනටත් තියෙනවා. ඉතින් ওই තත්ත්වයේ යටතේ මේ දේශපාලනඥයන්ට අවම වයසක් නියම කිරීම පිළිබඳව තියෙන සාකච්ඡාව සම්බන්ධයෙන් මමගේ අදහස් ප්‍රසිද්ධියේ නොකියුවට මම හිතනවා ඒක ඔය කියන තරම් පල්ලෙහා මට්ටමකට දාන්න බෑ කියලායි වයිස්. ඊගාවට අධ්‍යාපන සුසුවන් ගැන කතා කරනවා. ඔව්. බොහෝ දෙනෙක් කියන උපාධිය කරන්න ඕනේ පාර්ලිමේන්තු එකට, ලෝකල් ගවර්න්මන්ට් එකටයි පළාත් සභාවටයි ඕ ලෙවල් කරන්න ඕනේ. අපේ වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්නවා අඩුම ගානේ മന്ത്രിවරු 5 දෙනෙක්. නැගින පළාතෙන් එක්කෙනෙක්, බස්නාහිර පළාතෙන් එක්කෙනෙක්, උතුරු පළාතෙන් 30 දෙනෙක් දේශපාලනය කිරීම සඳහා ඉස්කෝල දාලා ගිහපු අය. තමන්ගේ අධ්‍යාපනය අත්හැරලා ගිහපු අය. ඒගොල්ලන්ට එතකොට මොකද කරන්නේ? ඒක නිසා උපාධිය කරන්න බෑ. මම හොඳටම දන්න පෞද්ගලික උදාහරණයක් තියෙනවා. අපේ පවුලේ දෙන්නෙක් දේශපාලනය කරන්න දාලා ගියා. ඒ දෙන්නගෙම පන්ති හිටපු අනිත් අය උපාධිධාරීන්, වෛද්‍යවරු, මේ PhD හෝල්ඩර්ස්ලා වෙලා තියෙනවා. නමුත් ඒගොල්ලා සමහරු ඩිප්ලෝමා කරලා තියෙනවා. අනිත් අය දෙන්නෙක් ඩිප්ලෝමා දෙකක් කරලා තියෙනවා. ඒගොල්ලන්ට එතකොට එන්න බැරිද? නෑ දැන් එතකොට ඒ කාල සීමාව තුළ මහජන නියෝජිතයෙක් විදිහට අර දේශපාලනයෙන් සියල්ල අතහැරලා ගියපු අය සමහරලාට පරමාදර්ශී චරිතයන් බවට පත් වෙලා පාර්ලිමේන්තුවට. හැබැයි වර්තමාන නූතන සමාජ ක්‍රමය තුළ මුදල මූලික කරගත්ත ක්‍රමවේදය ඇතුලේ නැගෙන චෝදනා අන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ඉහළ ගිහිලා තියෙන වකවානුවක ඔබතුමා කියන්නේ එහෙම නිර්ණායකයක් අවශ්‍ය නැහැ නෑ. උගත්තුන්ට ඔය චෝදනාව නැද්ද? නරකට හැසිරෙනවා වෙයි, විද්‍යාවට මුදල් ඉපයනවායි, මුදල් වැඩි වේදම් කරනවා කියන එක. ඒ දෙක තමයි මගේ යෝජනාව. එහෙම නෙවෙයි තියෙන්නේ. යම් ආකාරයකින් දේශපාලනය කරනවා නම් බිම් මට්ටමින් ඉඳලා එන අයට දැන් අපි දෙනවනේ NVQ කියලා එකක් දෙනවනේ කාර්මික ක්ෂේත්‍රයේ වොකේෂනල් වෘත්තීය පුහුණුව වෘත්තිය. ඒ වගේ දේශපාලනඥයන්ටත් හැබැයි ඒගොල්ලන්ට බුද්ධිම IQ එකක් තියෙන්න ඕනේ. ඊගවට අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. යමක් කතා කරාම ඒක තේරුම් ගන්න. එකක් කියවලා ඒක තේරුම් ගන්න පුළුවන් අවබෝධය කියන ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියා ගන්න පුළුවන් නම් පහේ දැන් උපාධ්‍යාරයෙකුට දුන්නත් සමහරවිට බැරි ප්‍රශ්න තියෙනවා. ඒ මට්ටමේ IQ දැනුම තියෙනවා නම් ඔවුන්ට ඇයි අපට බැරි දේශපාලනය දැන් ඕක මම දැක්ක මහාචාර්ය නිර්මල් දේවසිරිත් කියලා තියෙනවා. ලක්ෂ්මන් කිරේල මහත්තයා පාර්ලිමේන්තුවේදී කිව්වා මගේ ඊළඟ ප්‍රශ්නේ උනේ ලොකු ගිනිගෙඩියක් ඇතෑරලා විශ්වවිද්‍යාලයට යවන්න ඕනේ කියලා කොම් බඩිනවා. නෑ නෑ ඒක තමයි මම ඔබතුමාගේ දැන් ඔබතුමාත් වටෙන් ගොඩෙන් ආවේ. වටෙන් ගොඩෙන් කියන විශ්වවිද්‍යාල නෙවෙයි මං කියන්නේ. ඇයි ඒම ඉගෙන ගන්න කැමති අයට දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, මූලික ගණිත සංකල්ප,
යනාදිය පිළිබඳව තියෙන පරිසර සුරැකීම පිළිබඳව යනාදී පිළිබඳ සර්ටිෆිකේට් පාඨමාලාවක්. ඒ කියන්නේ පැය එකක. ඒ කියන්නේ දැන් ඔබතුමා එතකොට එහෙම එකක් කරනවා. ඊගොට පැය 400ක වගේ එකක ඩිප්ලෝමා පාඨමාලාව. ඒක අපි ඉක්වල් කරනවා O level වල. නෑ දැන් සමාජ ඊට එතනින් එහාට යනකොට උපාධි මට්ටමට ඒ කියන්නේ දැන් ඔබතුමා ඒ කියන්නේ විධිමත් අධ්‍යාපනයක් නොලබපු කෙනෙක් සමහරු ඉස්කෝලෙන් අස්සලා තියෙන සර්ලා ගහන නිසා. සරප්පු දාන් ආව වෙනකොට ගහලා අයින් කරපුවා ඉන්නවා දේශපාලනට ආපුවා. මගේ ප්‍රශ්නේ සරලයි. ඒ කියන්නේ ඉගෙන ගත්ත ඒ පාර්ලිමේන්තුවට එවන එකද කළ යුත්තේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉගෙන ගන්න අවස්ථාව දෙන එකද කළ යුත්තේ කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් මොකද්ද ඔබතුමාට දෙන උත්තරේ? දෙවනි එක. ඉගෙන ගත්තා එන්න ඕනේ. හැබැයි උපාධි නැති අයටත් ඇවිල්ලා හරි ඉගෙන ගන්න අවස්ථාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ අනිත් නියම ක්‍රමයට යන අයගේ තියෙන කෝටා එක අරගෙන නෙවෙයි. අතිරේක කෝටාවක් විවෘත විශ්වවිද්‍යාල තියෙනවා. දැන් රජයේ නිලධාරීන්ට තියෙනවා සේවක අධ්‍යයන පාඨමාලා කියලා ඒගොල්ලන්ට උපාධිය ගන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ පායි මන් දන්නේ දැන් තියෙනවද කියලා. එහෙම උපාධි මේ පාඨමාලාවක් තියෙනවා. අපි දන්න අපිත් එක්ක වැඩ කරපු ළමයි ගණිපු අය ඉන්නවා. ඒක අරගෙන පරිපාලන සේවයට ආපු අයත් ඉන්නවා. ලිමිටඩ් එකේ. එතකොට ඇයි එහෙම එන්න බැරි? O level වලින් ආපු අයට A level වලින් ඉස්සර කාලේ O level වලින් මධ්‍ය ලිපිකාර පහුවෙලා පාස් වෙලා ආපු අය අවුරුදු 10ක් ගිහිල්ලා පරිපාලන සේවා විභාගෙ ලියලා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙච්ච අය ඉන්නවා. තා දක්ෂ නිලධාරීන්. අපේ මැතිවරණ කොමිෂන් සභාවේ දෙන්නෙක් හිටියා. තාම දක්ෂ නිලධාරීන්. උපාධි ගත්තෙම නෑ ඒගොල්ලෝ. සමහර අය උපාධි අරගෙන තිබිච්ච අය හිටියා. බාහිර උපාධි. ඒ වගේ දැන් O level වලින් කළමනාකරන සහකාර නිලධාරීන් හැටියට එනවා. ඒ අයට අයිත උපාධියක් අරගෙන පරිපාලන සේවයට උපාධිය නැතුවත් ඒගොල්ලන්ට අවුරුදු 10ක් ලියන්න පුළුවන්. එතනින් එහාට යන්න පුළුවන්. අවම සුදුසුකම විදිහට ඔබතුමාලා යෝජනාවක් දැන් ඔබතුමාට හසල දැනුමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. මගේ අදහස අවම අධ්‍යාපන සුදුසුකම නියම කරා ඔය අපේ ප්‍රසිද්ධ රටේ අපේ මිතුරු රට නිතර කියන පාකිස්තාන. ඒ වගේ රටක එකට රට කියන්නේ නැතුව උපාධිය ඕනේ කියලා. මාස 6න් උපාධි දෙන ප්‍රයිවට් යුනිවර්සිටි ආවා. අපි ලිව්ව කවුද කියලා බලනවා සර්ටිෆිකේට් එකේ. දැන් ඔන්ලයින් විභාග තියෙන වැඩි හරියක්. මට ලියන්න පුළුවන් ජපන් ජර්මන් ඕන විභාගයක් පාස් වෙන්න ඔන්ලයින්. දන්න එක්කෙනෙක්ලා වාඩි කරන් ලියන එකනේ තියෙන්නේ. අද උපාධියක් ගන්න පුළුවන් මේ විදිය. ඔච්චර උපාධිය ඊට පස්සේ ඒක වැලිඩිටි එක බලන්නේ කවුද? PhD ගනිපුවා කොච්චර ඉන්නවද? හොර PhD. ඉතින් ඒක නිසා ඕන කරන්නේ දේශපාලනඥයෙකුට අවංකභාවය, කැපවීම, ජනතාව වෙනුවෙන් පෙනී හිටීම අවංකභාවම තමයි ඔය ඔබතුමා කියන්නේ කිසි දෙයක් නිර්ණායකයක් විදිහට කොහොමද අපි තෝරගන්නේ කියනකො ඒයි තමයි හරිද වත්කම් බැරකම් නීතියයි ශක්තිමත්ව ක්‍රියා කරොත් වාර්ෂිකව ඔවුන් විසි පිළිබඳව තොරතුරු පනත සහ වත්කම් බැරකම් නීතිය හරියට ක්‍රියාත්මක වෙලා ජනතාව තමන්ගේ බලය පාවිච්චි කරොත් ඕන කෙනෙක් කැඳවන්න පුළුවන්. ගරු මහින්ද දේශප්‍රිය මැතිතුමනි වත්කම් බැරකම් ප්‍රකාශය අපේ රටේ කී දෙනාද දෙන දේශපාලන දෙනයි? ඔක්කොම දෙනවා. නොදුන්නත් දැනට ඉන්න වත්මන් පාර්ලිමේන්තුවට තේරුණ අය සහ එම පක්ෂවලින් තේරී දීපු කැන්ඩිඩේට්ස්ලා 20 ඔක්කොගේම එක මැතිවරණ දෙපාර්තමේන්තුවට දුන්නා. කමිෂන් සභාවට දුන්නා. හැබැයි අවුරුදු 7 ඒගොල්ලෝ දෙන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඒක අපේ කියවන්නේ නෙවෙයි. එතනින් මෙපිට මැතිවරණ උරාට පස්සේ නිල නිවාස ටිකයි නිල වාහන ටිකයි බාර දීලා යන කී දෙනෙක් ඉන්නවද අපේ රටේ? බාර නොදීපු අයට සම්බන්ධයෙන් පහුගිය එකේදී නඩු දාන්න කියලා දැම්මම අපේ එතනින් එහාට ඒක ගෙනියන්නේ නැහැ. ඒ අන්න ඒකට තමයි ජනතාව එතනින් එහාට තොරතුරු පනත පාවිච්චි කළා. මැතිවරණ කොමිෂන් සභාවේ ගරු නීතිපතිතුමාගෙන් පොලිස්පතිතුමාගෙන් ඒවා අහලා තල්ලු කරන්න ඕනේ. ඒවට තමයි සිවිල් ක්‍රියාකාරීත්වය ඕනේ. සමහර වෙලාවට මේව ඇන හිටින වෙලාවල් තියෙනවනේ. එතකොට අර ඔබ කිව්ව සබුද්ධික නෙවෙයි. සබුද්ධික වුණාට වැඩක් නැහැ. අවදිමත් වුණාට වැඩක් නැහැ. ඒ ක්‍රියාකාරී එතනින් එහාට සිවිල් ව්‍යාපාර අවශ්‍යයි.
මං කියන්නේ ප්‍රචණ්ඩත්වයෙන් ආණ්ඩු පෙරලන්න නෙවෙයි. යහපත් රටක් හදන්න. ඔබතුමා කියන්නේ මේ අර වත්මන් ආණ්ඩුවේ අගමැතිතුමා කියපු කරුණ තමයි තියෙන්නේ. නගර අගමැතිතුමා කියපු කරුණ. කියන්නේ ආණ්ඩු රැකගන්න ඕනේ ආණ්ඩුවමයි. එතකොට අපි තොරතුරු පනත වත්කම් බැරකම් නීතිය ජනතාව ක්‍රියාත්මක කරනවා නම් ඉන්න මහජන නියෝජිතයෝ තමන් රැකෙන්න බලන්න. අපි එතනින් මෙපිට යමුකෝ ප්‍රස්තුත කාරණාව. දැන් මෙතන මැතිවරණ ක්‍රමය ඇතුලේ මැතිවරණ සඳහා වේදම් කරන අපේක්ෂකයන් වේදම් කරන පක්ෂ වේදම් කරන මුදල් සීමා කරන්න තීරණයක් ගන්නවා. මේක ඇත්තටම කරන්න පුළුවන් වැඩක්ද කියලා ඔබතුමාගෙන් අහුවොත් දීර්ඝ කාල අත්දැකීම් තියෙන භාවිතාව ඇතුලේ ඔබතුමා ක්‍රියාත්මක වුණු නිලධාරියෙක් හැටියට එහෙම කරන්න පුළුවන්ද? 1946 රාජාඥාව ලංකා මැතිවරණ ඡන්දය පනතේ තිවිච්ච එක යටතේ රාජාඥාවේ තිවිච්ච ඡන්දයේ තිබුණ එකේ වියදම් පාලන ක්‍රමය පිළිබඳව නීතියක් තිබුණා. ඡන්දය 3 දිනකට රුපියලක් වගේ කාලේ. වියදම් වාර්තා දෙන්න ඕනේ. නොදුන්නොත් අන්සීට් වෙනවා. නියමිතට වියදම් කරලා තිබ්බත් අන්සීට් වෙනවා. නියාමනය වෙනුවෙන් ඒක නියාමනය කරේ තේරීම් පාලනධාරී. හැබැයි බොරු දෙනවද නැද්ද කියන එක බලන්න ඕනේ ජනතාව. ඒක ප්‍රසිද්ධ කරනවානේ. ඕන කෙනෙකුට චැලෙන්ජ් කරන්න පුළුවන්. අපි යෝජනා කරලා තියෙන්නේ වත්මන් එකේදී ඒ දාන යෝජනා ප්‍රසිද්ධ කරන්න ඕනේ මහජනතාවට ඒක චැලෙන්ජ් කරන්න ඉඩ තියෙනවා. බොරු දාලා තියෙනවා. ඕක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඉන්දියාවේ තියෙන ලෝකයේ රටවල් සැලකිය යුතු ප්‍රමාණයක ඕක ක්‍රියාත්මක කරනවා. හරි දැන් ඒ ක්‍රියා හැබැයි ඕක අලුත් වැඩසටහනකුත් නෙවෙයි. දීර්ඝ කලක් තිස්සේ මීට පෙර හිටපු කොමසාරිස්වරුත් මහින්ද දේශප්‍රිය කියන කොමසාරිස්වරුත් මහින්ද දේශප්‍රිය නලින් අබේසේකර සහ රත්න ජීවන උල් තිදෙනාගෙන් සමන්විත කොමිසමත් එකතු වෙලා ඒ කාලේ හිටපු නිලධාරීන් ඔය වත්මන් කොමිසමේ සභාපති නිමල් පුංචි මහත්මයා ඔහු තමයි නීති අධ්‍යක්ෂයා එකතු වෙලා හදලා මේ පනතක් ගෙත්තා. ඒක දැන් ප්‍රතිපත්තියක් හැටියට ආණ්ඩුව අනුමත කළා. හැබැයි ඒ තේරීම් කාරක සභාව යෝජනාවකට ඇවිල්ලා පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕන. ඒ ඕකත් ක්‍රියාත්මක වෙන්න මගේ අදහස තව ටිකක් කල් යයි. ඕකත් සෑහෙන කලක් තිස්සේ ආපු යෝජනාවක්. නෑ දැන් ඒක දීර්ඝ කාලයක් වෙලා දැන් මේ වෙලාවේ පන්තක් විදියට ඒක සම්මත වෙලා ඒ පිළිබඳව සාකච්ඡාවක් මතුවීමත් සාධනීයයි. දැන් හරි අපි හිතමුකෝ ඕකෙන් විතරක් නිදහස් සහ සාධාරණ ඡන්ද විසීමක් ඇති වෙන්නේ නැහැ. ඒක එක දෙයක් තමයි. ඕකම විතරක් මදි. දැන් උදාහරණයකට අපි කියනවා නීති පනවලා වියදම් සීමාද. හොඳයි අපි කියමු රාජ්‍ය බල හිමි එක කණ්ඩායමකට. සෙන්ට්‍රල් ගවර්න්මන්ට්. පළාත් සභාව හිමි තව එකකට. නගර සභාවත් හිමි දෙගොල්ලන්ට. සම්පකාරත් දැන් දේශපාලන වෙලා ඕවේ තියෙන දේපොළ ඡන්ද විසීමට පාවිච්චි කරනකොට ඒවා වියදම් වාර්තාවට අහු වෙන්නේ නැහැ. ඒ ගණනය කිරීම සිද්ධ මගේ ඊළඟ ප්‍රශ්නෙට මම එන්න හිටියේ එතන. ඒ ගණනය කිරීම කොහොමද සිද්ධ වෙන්නේ? ඒකත් මම ලියපු සටහන් වල තියෙනවා. රාජ්‍ය දේපළ කියලා කිව්වම රජය මධ්‍යම රජය නැත්නම් පළාත් සභා පළාත් ආණ්ඩු සභා ඒ කියන්නේ පළාත් පාලන ආයතන සහ සම්පකාර පවා පාසලේ තියෙන ස්කූල් වෑන් එක පාසලට අයිති එක ත්‍රිවිල් ඒව පවා මේකට පාවිච්චි වෙනවාද? ඕද සමහරවිට දැන් ඔය ඔබතුමා කියන ඔය පොදු දේපල කියන එකෙන් එහාට ගිහලා රාජ්‍ය සේවයෙන් මානව සම්පතත් පාවිච්චි කරනවා. පැහැදිලිව මං කිව්වේ අර ප්‍රශ්න මේවා ලියන්න මම දන්නවා එක්තරා කාලෙක අධ්‍යාපන අමාත්‍යවරයා ඡන්ද ඉල්ලනකොට විදුහල්පතිවරු ජනප්‍රිය පාසල් වල ලක්ෂ දාලා එකතු කරලා සල්ලි කියලා දුන්නයි කියලා. කම්ප්ලේන් එක අපට අල්ලන්න බෑ. මම එතකොට ආකාර කොමසාරිස්වරයෙක් කොළඹ නගරේ. මේ අපිට ඒ ආරංචිය තිබුණා. දැන් ඒ ලක්ෂ එකතු කරලා මුදල් දුන්න එකනේ. සමහර උදවිය ගිහලා ඡන්ද කැම්පේන් එකටම ගෙවල් හදනවා. සමහර උදවිය ගිහලා ඡන්ද කැම්පේන් එකටම
සමහරලාට උත්සව සංවිධාන කරනවා. මේ රාජ්‍ය නිලධාරීන් සංවිධානය මොකක්ද ඉතින් මේ පක්ෂය පිස්සකාරිනයකටත් කැන්ඩිටේට්ගේ ලේකම්මුරු ගියයි කියලත් අපට චෝදනා ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒවා කොහොමද ගණනය කරන්නේ? මේ පඩිය ගෙවන්නේ රාජ්‍යයෙන්. එතකොට ඒවත් කොහොමද ඔබතුමාලා ගණනය කරන්නේ? කොහොමද සීමා කරන්නේ? ඒකට තමයි ඡන්දදායකයෝ පුරවැසි සංවිධාන දේශපාලන පක්ෂ ඔක්කොම ආචාර ධර්ම සහ අනිත් පැත්තෙන් වලට අනුකූල වීමත් අනනුකූලව ක්‍රියා කරන අවස්ථා සම්බන්ධයෙන් තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමත් යන දෙකෙන් තමයි ඕක පාලනය කරන්න පුළුවන්. මට පේන්නේ ඔබතුමා මම අර මූලික කාරණාව මතු කරගෙන එන හැමතරකදීම ඔබතුමා අවසානයේ නවතින පුරවැසි වගකීම සිවිල් සංවිධානවල ක්‍රියාකාරීත්වය ඒ සිවිල් සංවිධානවලට රජයේ නිලධාරීනුත් වෙනවා. නෑ ඒක තමයි. එතනින් හැබැයි එතනින් මෙපිට මේක ක්‍රියාත්මක මේ නෛතික සීමාව තුළ රාමුව ඇතුළේ ක්‍රියාත්මක කිරීමෙනුයි යම් ආයතනයක් හෝ දැන් ස්ථාපිත කරලා තියෙන ආයතනයකට නෛතික බලයක් පැවරීමක් නෛතික බලය මැතිවරණ කමිෂන් සභාවට දෙන්න ඕනේ මීට වඩා වැඩි බලයක්. මොකද කමිෂන් සභාවට පුළුවන් කමිෂන් සභාවේ විධානවලට අනනුකූලව ක්‍රියා කරන්නට දඬුවම් කරන්න. නමුත් ඒක කරන්න නඩු පවරන්න ඕනේ පොලිසිය සහ නීතිපතිවරයා හරහා. ඒකට අපි ඉල්ලීමක් කරලා තිබුණා අපේ කමිෂන් සභාව තියද්දිත් මම හිතන්නේ වත්මන් කමිෂන් සභාව තියනවා මැතිවරණ නිලධාරීන්ට කමිෂන් සභාවට ඉන්දියන් කමිෂන් එකේ වගේ නඩු දාන්න පුළුවන් බලය දෙන්න. කියන්නේ සාම නිලධාරීන් පීස් ඔෆිසර්ස්ලා හැටියට. කියන්නේ වන සංරක්ෂණ නිලධාරීන්ට තියෙනවනේ. සුරාබදු නිලධාරීන්ට තියෙන. අන්න ඒ බලය දෙන්න. එතකොට දැන් ඕකම තමයි තියන්නේ නුත්සුසුකම් වලට යටත් වෙන වෙලා ඉන්න කෙනෙක්ගේ එයා නුසුසුකමකට යටත්ද නැද්ද කියන එකේ හොයා බැලීමේ වගකීම කාටවත් නැහැ. ඒක අඩුම ගානේ කමිෂන් සභාවට හරි තීරීම් බලයට ආවම සතියක් ඇතුළත තීන්දුවක් ගැනීමට හැකි වෙනසේ විශේෂ අධිකරණයකට පත් කරන්න කියලා බලයේදීම යනාදී නීති ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ ජනයා කනගාටුවට හේතුව තමයි මැතිවරණ ප්‍රතිසංස්කරණ කියන එක ගැන කතා කරනකොට කරන්නේ ඡන්ද ක්‍රමය විතරයි. අපෝ කොට්ටාස ක්‍රමයට යන්න මනාප එපා නැත්තම් මන්ත්‍රී දුරගාන අඩු කරන්න ලෝකල් ගවර්න්මන්ට් එකේ මන්ත්‍රීවරු 8000ක් ඉන්නවා මේක වැඩි 8000 නෙවෙයි 1969ට කලින් 9000ක් හිටියා. ඒ කියන්නේ මහා චිත්‍රයේ සුළු සුළු තැන් තමයි ස්පර්ශ කරන්නේ සම්පූර්ණ චිත්‍රය පිළිබඳ කියවීම කුරුළු හැම බලන්න. ඇත්තටම පොඩි පොඩි තැන් වලින් තමයි මේක කනෙක්ට් කරන්න ඕනේ. උදාහරණයක් ඇටියට පිළිගත් දේශපාලන පක්ෂ පිළිබඳව තියෙන නියමය වෙනස් කරන්න ගැන කතා කරලා තින්නේ ඒ ආපු නියෝජන වලින් දෙකක් නැත්නම් තුනකුයි මේ මම දාපු නෝට් එකයි ඉලෙක්ෂන් කමිෂන් එක දාපු නෝට් එකේ විතරයි. මේ සියලු ප්‍රශ්න වලට සමහර තැනකදී තියෙන යෝජනාවක් තමයි අපේ රටේ තියෙන බහුපක්ෂ ක්‍රමයක්. රෝකේ සමහර රටවල තියෙන්නේ මහින්ද ශප්‍රියමැතිතුමනි ද්විපක්ෂ ක්‍රමය. දැන් ඒක පක්ෂ ක්‍රමයක් තිබුණා. දැන් ඒක අභාවයට කියලා ද්විපක්ෂ ක්‍රමයේ බහුපක්ෂ ක්‍රමයේ ක්‍රියාත්මක කරන අපි බහුපක්ෂ ක්‍රමයක්. මේ බහුපක්ෂ ක්‍රමයේ ඇතුලේ වාර්ෂිකව පක්ෂ ලියාපදිංචි කිරීම සිදු කරනවානේ. ඔව්. දැන් දරා ගන්න බැරි තරම සමහරවල්ට පක්ෂ තියෙනවා. හැබැයි ඔවුන් ඡන්දෙ ඉල්ලන්නේ ඔවුන් ඒ පක්ෂේ තව පක්ෂයට කුලියට දෙනවා. මේක හරි ප්‍රශ්නයක් නේ. යම් තැනකදී ප්‍රජාතන්ත්‍රවාදයේ නිවැරදිව හඳුනා ගැනීම වෙනුවෙන් නැත්නම් උද්දීපනය කිරීම වෙනුවෙන් ප්‍රබල බාධාවක් ඒ තුල නිර්මාණය වෙනවා. මේ බහුපක්ෂ ක්‍රමය අපේ රටට මේ සමහරවල්ට 225ම එපා කියන තැන මතයක් නිර්මාණය වෙන්නත් එක තරක හේතුවක් වෙන්න පුළුවන්. මොකද්ද ඒ වෙනුවෙන් ඔබතුමාලගේ තියෙන යෝජනාව? බහුපක්ෂ ක්‍රමයක් අවශ්‍යයි. ද්විපක්ෂ ක්‍රමයකට යන්න තමයි අපි කියන්නේ පොඩි පොඩි පක්ෂ වැඩක් නැති කියන්නේ. නමුත් ප්‍රොක්සි පාටි කියන්නේ වෙනත් අය වෙනුවෙන් පෙනී හිටිනවා. නැත්නම් සුංගෝ. අපි ඔය ක්‍රිකට් ගහනකොට අර කියන්නේ එක පැත්තකට ඉන්නේ 8යි අනිත් පැත්තේ 9යි නේ. හරි මචං බල සුංගෙක් ගනි. ඒ කියන්නේ එක්කෙනෙකු දෙපාරක් බැට් කරන්න දෙනවා. ඒ වගේ අනිත් එක්කෙනා වෙනුවෙන් තව එක්කෙනෙක් පෙනී ඉන්න එක. ඒක වළක්වන්න නීති පනවන්න ඕනේ. එවැනි කරන පක්ෂ ලයිස්ට්ුවෙන් කපන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපට මම සේවයේ ඉඳිද්දී අහුණා ජනාධිපතිවරණයේ අපේක්ෂකයෝ වෙනුවෙන් නියෝජ්‍යපත් කරනවනේ එක් එක් දිස්ත්‍රික් වලට
කවර ෆෝම් 3ම යන්නේ එක කවරේ. අපේක්ෂක 3 දෙනෙකුගේ 3 දෙනාම කැන්සල් කරන්න කිව්වා මම ඒවා දෙන්න එපා කාටවත් කියලා. අපි කමිෂන් එකට දාලා මම නෝට් එකක් දැම්මා මගේ යෝජනාව අනුමත කරලා කැන්සල් කරලා දැම්මා. ඒකට නියෝජ්‍යපත් කරන්න දුන්නේ නැහැ. අන්න ඒ වගේ පක්ෂයම කැන්සල් කරනවා. හැබැයි අනිත් එක වාර්ෂිකව එන එක වැළැක්වීමේ වැඩපිළිවෙල දේශපාලන පක්ෂ පිළිගන්න ඕනේ. මැතිවරණ කමිෂන් සභාව නෙවෙයි. කමිෂන් සභාවට පුළුවන් රෙකග්නයිස් නෙවෙයි. ඉලෙක්ෂන් කමිෂන් එක කරන්න ඕනේ රෙජිස්ටර් කරන්න ඕනේ. ලියාපදිංචි කිරීම පමණයි. රෙකග්නයිස් කරන එක ජනතාව තමයි රෙකග්නයිස්. දැන් උතර ඒ කියන්නේ කණ්ඩායම් තුන ලියාපදිංචි අපේක්ෂිත දේශපාලන පක්ෂ, ලියාපදිංචි දේශපාලන පක්ෂ සහ පිළිගත් දේශපාලන පක්ෂ. කාට හරි ඕන පක්ෂයක් පිටගෙන අපි 5-6 දෙනා පිටවලා අපි දේශපාලන වැඩ කරනවා කියලා. අවුරුද්දක් නැත්තම් දෙකක් ගියාම පාර්ලිමේන්තුව සුසුයි කියලා නියම කරවුනද ඉලෙක්ෂන් කමිෂන් එකට මේ ව්‍යවස්ථායි කරපු වැඩයි යවලා ලියාපදිංචි අපේක්ෂිත කියලා ඉන්න පුළුවන්. අපේක්ෂිත කියන එක ලියාපදිංචි වෙන්න නම් තරඟ කරලා අඩුම ගානේ පළාත් පාලන ආයතන කීපයක හරි ඉන්නවනම් මෙම්බර්ස්ලා පළාත් සභාවේ කෙනෙක් දෙන්නෙක් හරින ඕනේ ලියාපදිංචි කරන්න පුළුවන්. ලියාපදිංචි එකක් රෙකග්නයිස් වෙන්න නම් පිළිගත් වෙන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක්කෙනෙක් හරි තීරීපත් වෙන්න ඕනේ. නැත්තම් පළාත් සභා 5කට වෙලේ තරඟ කරලා දිස්ත්‍රික්ක එකිනෙකට වෙනස් දිස්ත්‍රික්ක 3කවත් මන්ත්‍රීවරු 5 දෙනෙක් ඉන්නවනම් ලෝකල් ගවර්න්මන්ට් 100ක්වත් දීලා තියෙනවා නම් වගේ යම් කිසි සංඛ්‍යා කරලා ඒ අන්න ඒක පිළිගත් දේශපාලන පක්ෂයක් කරන්න පුළුවන්. ජනාධිපතිවරණ ඉල්ලන නම් දසුන්ට උනත් ඉල්ලන්න ඕන නම් මේ පක්ෂයකින් නැතුව උනත් ඉල්ලන ලියාපදිංචි ජනසංඛ්‍යාවෙන් 0.3ක් හරි 0.4ක් හරි ඇෆිඩවිට් දුන්නොත් මේ නාම යෝජනාව සුසුයි කියලා තරම් කරන්න දෙන්න ඕනේ. දැන් වෙලා තින්නේ අර පක්ෂ වලින් තරම් කළා ඡන්ද 1000යිනේ ගන්න සමහර අය. ඒගොල්ලෝ වෙන අයටනේ දෙන්නේ. සමහර තරඟ කරලා නිශ්චිත ඡන්ද සංඛ්‍යාවක් ගන්න බැරි නම් ඒගොල්ලෝ ඩිමෝට් කරන්නත් වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් මම මේ ප්‍රශ්නේ මේ වර්තමාන දේශපාලන භාවිතාව ඇතුලේ පාර්ලිමේන්තුවට ඔබතුමාගේ අවධානය අරගෙන දැන් සමගි ජන බලවේගයේ පක්ෂය සම්බන්ධයෙන් පක්ෂයේ අයිතිය කියන්නේ ඩයනාගාපගේ මහත්මිය ආණ්ඩු පක්ෂයේ. දැන් එහෙම මගේ දැනුම හැටියට ඒ පක්ෂේ හිටපු ලේකම්වරිය අය. ඔව්. ඊට පස්සේ පක්ෂේ ලේකම්වරු ඒවා මාරු වෙලා ව්‍යවස්ථා වෙනස් වෙලා රජිත් බද්දුම්බඩාර මහත්මයාට ඒක බැලුමටම ගියා. තාම උපලේකම්වරියක් අය. ඒක වෙන්න පුළුවන්. ඒ මට නිලධාරි මණ්ඩලයේ නම් ලයිස්තු මතක නැහැ. නමුත් ඇය නිරපායරි පක්ෂයකට ඕන මන්ත්‍රීවරයෙක් වෙනත් පක්ෂයකට ගියොත් ඇයගේ මන්ත්‍රී දුර හෝසි කරන්න පුළුවන්. නමුත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරොත් මේ ඉල්ලාස්ගේ නිරපීම් වැරදි කියලා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දෙනකම් පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්. අනෙක් පැත්තෙන් බහුපක්ෂ ක්‍රමය ඇතුලේ සමහර වෙලාවට අපි දකින කාරණාවක් තමයි ගේසරෙත් පක්ෂ ලියාපදිංචි කිරීම සහ භාවිතාව ඇතුලේ ඡන්දවලට ඉදිරිපත් වීම ඇතුලේ අය කරන දඩ මුදල් නැත්නම් අපි කියන්නේ ඒ සඳහා තියෙන අප මුදල් වල ප්‍රශ්නයක් තියෙනවානේ. තියන්න පුළුවන් පොඩි ගාණයි. ජනාධිපතිවරණයටත් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න නිර්ණායකರಿಗೆ පූර්ණය කරලා තියන්න ඕන අප මුදල් ඉතාමත් සුළු. හැබැයි ඔහු ලබන රාජ්‍ය වරප්‍රසාද ඉතාමත් මියලයි. අර මෙතන ප්‍රශ්නයක් නැද්ද? ඒක වැඩි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම වැඩි කරන්න ඕනේ අප මුදල් යාවත් කාලීන වෙන විදියට. මොකද ඔය 50000 නියම කරනකොට රජයේ නිලධාරියෙකුට රුපියල් 950ක් දවයි. මණ්ඩල නිලධාරියෙක් 81. එතකොට දැන් 47750යි. 9කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 50 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ රට 50 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. ලක්ෂ 25ක් විතර වෙනවා එහෙම වුණොත්. හැබැයි අප මුදල වැඩි කිරීම නිසා එතරම් ධනවත් නොවන පක්ෂවලට තරම් කිරීමට ඇති වෙන අවස්ථාව වළක්වන්නත් හොඳ නැහැ. එතකොට ඒක ද්විපක්ෂ ක්‍රමයකට ආපහු පක්ෂ සීමිත ගාමන වෙනවා. මේක බැලන්ස් එකේ යන්නට ඕනේ. මොකක් වගේ දන්නවද? සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා වගේ. සියලු කුසල් කිරීමත් සියලු අකුසලින් වැළකීමත්. ඒ කියන්නේ සුදුසු හැමෝටම ඉඩ දෙන්නමත් නුසුසු කිසිවෙකුට ඉඩ නොදීමත්.
ඡන්දයක තියෙන ක්‍රමෙත් ඒකයි. ඡන්ද ලයිස්තුව හදනකොටත් කරන්න ඕන ඒකයි. අපි ග්‍රාම නිලධාරීන්ට කියන්නේ සුදුසු ඔක්කොගෙම නම් ලියන්න. නුසුසු කාගෙත් ලියන්න එපා. ඔබතුමා කියන විදිහටම සුදුසු සියලු දෙනාටම වරප්‍රසාදය දෙන්නත් නුසුදුසු සියලු දෙනා ඉවත් කරන්නත් ඔය කියන රාමුව හැදෙන්න තව කොච්චර කල් යයිද මේ රට ඇතුලේ? ඒක ලංකාවේ පක්ෂ කැලෙන්ඩරේ විතරයි. සමහර ආගම් වල දෙවියෝ ඔක්කොම දන්නවා කියනවනේ. මම ආගම් වලට කිසි අපහාසයක් කරනව නෙවෙයි. නමුත් ලංකාවේ ඉලෙක්ෂන් කැලෙන්ඩර් එක දන්නේ නැහැ. ඒක කවුරුත් දෙවියෝවත් දන්නේ නැහැ. ඒ වගේම ඔන්න ඔය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමත් වෙන්නේ කවදද කියන එක කවදා හරි වෙනවා. බාලගිරි වගේ තමයි. අද නෙවෙයි හෙට. බාලගිරිට එන්න පුළුවන් නේ. අද නෙවෙයිට හෙටත් එනවා බාලගිරි දොරකොඩට. අද නෙවෙයි හෙට කියලා ගහලා දෙනවා. අපි නමුත් ඒක මකලා කවදා හරි අපි පොඩි කාලේ පික්චර් එකක් ආවනේ. අදට වැඩිය හෙට හොඳයි කියලා. අදට වැඩිය හෙට හොඳයි කියා හෙට ගැට ගොඩ වෙයි අපගේ පියා. අනිවාර්යයෙන්ම මම සර්වසුභවාදී මිනිසෙක්. මේක වෙනවමයි. එහෙම නැත්තම් මට අපේ ළමයිට පුළුවන් වෙයි ඒගොල්ලන්ගේ ළමයි එක පිටරට යන්න. නමුත් අපේ නෑ අපේ ගමේ ඉන්න ඔක්කොම එහෙම එක්ක යන්න පුළුවන්ද? අපේ දුප්පත් මිතුරු අපේ පාසලේ නොගියපු මිතුරු මැද්දේ කඩන් වැටිච්ච අය. ඒකට යන්න බෑනේ. ඒකට ඒගොල්ලන්ට ඉන්න නම් මෙතන යහපත් රටක් හදාගන්න ඕනේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය සමානත්වය ඔක්කොම තියෙන්න ඕනේ. ඕක තමයි අවසානයේට කියන්න එක කරුණ වෙන්නේ. දැන් ඔයගේ වෙලාවත් ඉවර වෙගෙන යන්න. නෑ තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා මේ මම විශ්‍රාම යනවා. ඒ කියන්නේ පළාත් සභා මැතිවරණ තියන්න බැරුණොත් මම යනවා යන්න කිව්වා වගේම ඔබතුමා ගියා. පළාත් සභා මැතිවරණේ තාම නෑ. ඒකයි ඉඳනේ මට යන්න නෙවෙයි. මට ඒ වෙලාවෙත් මේ ටර්ම් එකත් ඕනම් මට ඉන්න තිබුණා. මට ඉල්ලීම තුනා මොනවත් මට හිතුණා ඇති. මම කල්ලොත් යනවා කිව්වනේ. මම ඇත්තටම යන්න මූලික අදහස් උනේ පළාත් සභාව උඩම නෙවෙයි. පළාත් පාලන ආයතන ඡන්ද විසීම සම්බන්ධයෙන් 2019 ඒ ප්‍රතිඵල සම්බන්ධයෙන් වාර්තාවක් ගියා එක සැරයක්. ඒකෙත් වෙච්ච අපේ කැල්කියුලේෂන් එක වරදක්. මම අන්නේ වෙලාවේ දේශපාලනව කරලා මම අයින් වෙනවා. මම සභාපති ධුරයෙන් විතරක් නෙවෙයි ගෙදරම යනවා. මේක වකීම් බාරගෙන. පස්සේ දේශපාලනව කරා නෑ මේක සභාපතිවරයාගේ වරදක් නෙවෙයි. ඒක වැරදිකරු වෙලා ඒක නීතිමය වැඩියට ඒක කරගන්න පුළුවන්. එහෙම කරමු කියලා. ඒ පාරේ ඉඳලා මං කිව්වේ පළාත් සභා ඡන්ද විසීම තැබීමට බැරි නම් ඒක යනවා කියලා. ඒ යන්න ලෑස්ති වුණාම ජනාධිපතිවරණේ තියනකම් ඉන්නේ කොහොමද? ජනාධිපතිනේ තිබ්බට ප්‍රශ්න ලියුමක් යවුවා. ඒතර නෑ ඒක වක් කියන්න ඕනේ මේ මැතිවරණ කමිෂන් සභාව නෙවෙයි කියලා සුප්‍රීම කෝට් එක කිව්වනේ. ඒක නිසා ඉන්න කියලා. ඒක ඉඳලා තමයි මේ ඡන්දේ තියලා ගියේ. මට නමුත් ඇති කියලා හිතුණා අවුරුදු 37ක් මැතිවරණ කළමනාකාරීත්වයේ වැඩ කරනවනේ. පළාත් සභා ඡන්ද විසීම ගැන ඔබ ඇහුවේ. පළාත් සභා ඡන්ද විසීම අර ගෝඩියන් ගැටේ වගේ තමයි රජතුමා ගහුව. ඒ ගැටේ ගහලා එයා කීවනේ ඒක ඕන කෙනෙකුට Google එකේ ගිහලා බලන්න පුළුවන්. ගැටේ ලියන කෙනාට ලෝකේ පාලක වෙන්න පුළුවන් කියලා. කාටවත් ඒක ලියන්න බෑ. ඇලෙක්සැන්ඩර් කුමාරයාට ඒක පෙන්වුවා. බැලුවා කඩු වැදගත්ත කපලා දැම්මා. එයා එතකොට හොයාගෙන හිටපු ලෝකයේ මැසඩෝනියාවේ එහා කොනේ ඉඳලා දන්න ලෝකයේ කෙලවර ඉන්දියාව වෙනකන් ඔක්කොම පාලනයට අල්ලගත්තනේ. අපේ ගෝඩියන් ගැටේ කපන්න පුළුවන් මං හිතන් හිටියා සුප්‍රීම කෝට් එකට. සුප්‍රීම කෝට් එකට ගියානේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එයා කිව්වා නෑ ජනාධිපතිතුමාට කරන්න දෙයක් නෑ. පාර්ලිමේන්තුවේ වැඩක්. දැන් පාර්ලිමේන්තුවේ තමයි තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ දැනට යෝජිත මිශ්‍ර සමානුපාත ක්‍රමය 50ට 50 තියෙන ඩිලිමිටේෂන් එක පරාද වුණානේ. ඒ අනුපාතය 60ට 40ට හරි වෙනස් කළා නව ඩිලිමිටේෂන් එකක් කරන්නයි කියලා පනතක් පාස් කළා මාස 6ක් විතරගෙන ඡන්ද තියෙන එක. ඊට වඩා ඉක්මනින් කරන්න පුළුවන්ක තමයි පරණ පනත වෙනුවට
මේ තියෙන පනත ඉවත් කරලා අලුත් පනත අයින් කරලා පරණ පනත නව පනතක් හැටියට ගෙනල්ලා මනාප සහිත ඡන්ද ක්‍රම හැටියට පවත්වගෙන යන්න. ওই දෙකට මගේ යෝජනාවට මම කියලා තියෙන්නේ 60යි එක්කෝ අර මිශ්‍ර සමානුපාතයට යන 50ට 50 වෙනකොට 60යි 40ට යන්න. එහෙමත් නැත්තම් මනාප ක්‍රමයට පරණ සමානුපාත ක්‍රමයට යනවා නම් කොළඹ ගම්පහ වගේ තුනකට කඩලා කුරුණෑගල නුවර ගාල්ල වගේ ලොකු ඒවා තව දෙකකට කඩලා කලාප ක්‍රමයට යන්න. මනාප පුරය වළක්වන්න සමහර දේශපාලන පක්ෂ උද්ඝාටන කරලා තිනවා. ඡන්ද ප්‍රදේශ වලින් ඒ පක්ෂයට ලබාගත් පර්සන්ටේජ් එක අනුව පෙළගස්සලා ඒවේ සංවිධායකව පත් කරන්න කියලා. ඒකෙත් පොඩි පරහවුත් තියෙනවා. සමහර ඡන්ද ප්‍රදේශ තියෙනවා එක පක්ෂයකට ජීවිතයට 30%ක්වත් ගන්න බැරි ඒවා. ප්‍රකට උදාහරණ කොළඹ නගරේ වගේ තියෙනවා. නිවිතිගල වගේ ඒවා. අත්තනගල්. එහෙම නැත්තම් මේ මුල්කිරිගල වගේ. ඒ වගේ ආසන තියෙනවා. එතකොට එහෙම ආසනවල එතකොට කවුද කැන්ඩිඩේට් එන්නේ? බිලි බෝයි කෙනෙක් නෙන්නේ. එතකොට එහෙම වෙන්න නම් ඒගොල්ලන්ට ලයිස්ට්ුවෙන් පත් වෙන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ කියනවා පරාද වෙච්චයට දෙන්න එපා ඇතුළට එන්න කියලා. ඒකත් එක ප්‍රශ්නයක් නේ. පරාජිත අයට 50%කටවත් අඩුම ගානේ 3න් එකක්වත් තියෙන දුරෝලින් පරාජිත අය 3න් එකක් නොයික්වන ප්‍රමාණයට හරි පත් කරන්න ඉඩ දෙන්නත් ඕනේ. මගේ අන්තිම ප්‍රශ්නේ පළාත් සභාව එපා කියලා බොහෝ දෙනෙක් කිය සුදු වලියෙක් කියලා. දැන් සිස්ටම් එකක් හදන්න ඕන කියලා යෝජනා වෙනවා පළාත් සභා ඡන්ද තියන්න. මහින්ද දේශප්‍රිය විදිහට පුරවැසියෙක් විදිහට තනතුරු සියල්ල අත්හර පුරවැසියෙක් විදිහට පළාත් සභාව ඕන කියලා ඔබතුමා හිතනවද? අනිවාර්යයෙන්ම බලය බෙදීම වෙනුවෙන් මම දිවි හිමියෙන් පෙනී හිටිනවා. බලය බෙදීම අත්‍යවශ්‍ය කෙනෙක්. ඒක පළාත් සභාව වෙන්න පුළුවන්. සංවර්ධන සභාව වෙන්න පුළුවන්. ලෝකල් ගවර්න්මන්ට් එකේ මීට වඩා එකතු කළා. දැන් කොළඹ නගර සභාවයි කොළොන්නාව නගර සභාවයි දෙහිවලගල කිස්සයි මොරටුවයි කඩුවෙලයි කෝට්ට එකතු කළා මහ කොළඹ වගේ එක ප්‍රදේශයක් වෙන්න පුළුවන්. අර මං කියපු කලාපයක් වගේ එකක්. අම්බලන්ගොඩයි බලපිටියයි රජ්‍යම එකතු කරලා එකක් වෙන්න පුළුවන්. යම් මේකකයකට සෙන්ටර් එකෙන් බෑරව. හැබැයි පළාත තමයි හොඳම. හැබැයි මීට වඩා හොඳයි දිස්ත්‍රික් සංවර සභා තිබිද්දිත් හොඳට තිබුණා. ඒවට ළඟ ළඟ ඒවට එකතු නැහැ. බලය බෙදීම අපේ රාජ්‍යයේ දිගටම තිබිච්ච එකක්. සෙන්ට්‍රල් එකකින් රජ කාලේ පාලනය කරලා තියෙන රජවරු 10 දෙනෙකුට අඩු ගාණක්. අපේ ප්‍රකට රජවරු කීප දෙනා විතරයි. දුර්ගම රජුරු, මහාවිජය රජුරු, පරාක්‍රම බහුද ග්‍රේට් නැත්නම් 6 වෙනි පරාක්‍රම රජුරු. ඒ වගේ කීප දෙනා. අනිත් තැන්වල මාගම රජ කෙනෙක් ඉඳලා දිනවා කැලණියේ. මේ කැලණිය නෙමෙයි අර හැඩෝයේ තියෙන කැලණිය අනිත් පැත්තේ. ප්‍රාදේශීය රජවරු. ප්‍රාදේශීය රජවරු ඉඳලා දිනවා. ඉතින් බලය බෙදීමක් තියෙනවා. බලය බෙදීමකින් තොරව මහා බ්‍රිතාන්‍යය පවා කැඩි කැඩි යන්නේ කෑලි වලට. බලය බෙදීම අත්‍යවශ්‍ය සාධකයක්. මම මොකද දන්නවද? පළාත් සභාව වෙනුවෙන් පෙනී ඉන්න බැරි නම් එයා ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. අපි දිවුරුම් දීලා තියෙනවනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂයි. ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ කියන එකත් ඒක ප්‍රශ්නයක් තමයි. මොකද අපේ රටේ නමනේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජයේ කවුරුත් ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ නැහැ කියන අය. හරියට ඊළාම් ඉල්ලනවා වගේ. ඊළාම් නම් ප්‍රශ්නයක් නැහැ. ඊළාම් කියන එකට මම විරුද්ධ කෙනෙක් නෙවෙයිනේ. ඊළාම් කියන්නේ ලංකාවනේ. ඔක්කොම ඉල්ලන්නේ. නෑ ඊළාම් කියන්නේ ලංකාව. ඒකෙන්ද ඔක්කොම ඉල්ලන්නේ. ඔක්කොම. ඒක දෙමළ ඊළාමයයි සිංහල ලංකාවයි වගේ දෙයක්. එතනදී අපිට වෙනම කෙනෙක් වෙන් කරගන්න එක වැරදි කියලා කියන්න පුළුවනි. මම තිරකුණාමලදී කතාවුත් කරා. මම ඊළාමයට පක්ෂයි. දෙමළ ඊළාමයට විරුද්ධයි. මහින්ද දේශප්‍රිය මහත්තයා මේ Facebook එකෙන් සමු අරගෙන තියෙන්නේ? නෑ දැන් ආයෙ වෙන්න මගේ ඇහි අවුල හින්දා ටික කලක් වුණා. මගේ මොකද ඇස් දෙකම ඔපරේට් කරලා දෙන්නේ වම් හැම ඈතදී කරා. ඒක ටිකක් වෙනකම් මම අඩු කරගෙන හිටියා. නමුත් මගේ දකුණු ඇහි ගිය අවුරුද්දේ කරපු එකේ ඔපරේෂන් එකේ කිසි වරදක් නැහැ. නමුත් මේ හොයාගන්න බැරි හේතුවක් නිසා ඇහි පෙනීම අඩු වෙනවා වැඩි වෙන එකක් තියෙනවා. ඒක නිසා ඇහැට ඉන්ජෙක්ෂන් ගහනවා. මට මේ මෑතකදී මගේ ඥාතියෙක්ගේ දියණියෙක්ගේ මගුල් ගෙදරකටත් යන්න බැරි වුණා. ඇහැට ඉන්ජෙක්ෂන් එක ගහපු දවසේ
ඇහැ වහන් ඉන්න වෙලා. ඒ වගේ අඩුපාඩු තියෙනවා. ඇයට බෙහෙත් දාපුන දවසට 4 පාරක් බෙහෙත් දානවා. ඇස් දෙක තමයි ඒ වෙලාවේදී පැය භාගයක් විතර මුහුත් කරන්න බෑ කියවන්න අමාරුයි. අනික් වෙලාවේදී බලනවා සමුදීලා නැහැ. කවද්දායි හරියටම ඉන්නේ Facebook එකේ. දැන් එනවා දැන් ඇවිල්ලා ඉන්නේ ඔයා බලන්නකෝ පෝස්ට් තියෙන. මම මේ රාජකුල්ලුරේ මහත්තයාගේ අභාවය සම්බන්ධනුත් එකක් දැම්මා. ඔබතුමාලා මෑතකදීම දාලා තිබේ තව කෙනෙක්ගේ සහාය අරගෙන දානවා කියලා. ඒක දැන් ටිකක් කලින් ගිහිල්ලා ඊට පස්සේ ටිකක් දැම්මා. ඊට පස්සේ ගෑස් ගැන දැම්මා. විදුලි වලේ නැති ගැන දැම්මා. ටික දාලා තියෙන්නේ. අන්තිම දැන් ඔයා ඉවරයිද වැඩේ නවත්තන්න පුළුවන් අපිට? නවත්තන්න පුළුවන්. මගේ අවසාන කියන අපි දිගටම වැඩ කිරීමේ මම වැඩ කරන්නේ කොයි එකද දන්නවද? මම සවුත් ලන්ඩන් එකේ තෑග බෙදා දීමකට ගියා. ඒකේ ස්ටේජ් එකට දැක්ගම් පේනවා ඒකේ ගහලා තියෙන්නේ අර අපේ ඉස්කෝලේ තියෙන විද්‍යා දදාතියනේ මගේ. ප්‍රේමයෙන්ද සේවයෙන්ද බැඳී සිටමු කියලා. ප්‍රේමයෙන්ද සේවයෙන්ද අපේ රජයේ නිලධාරීන්ගේ අපි බලාපොරොත්තු වෙන්නේ ඕනේ ඒකයි. ප්‍රේමී කියන එකට හැබැයි අයිති වෙනවා දයාව, කරුණාව, ස්නේහය ඒ ඔක්කොම ඒක ඇතුලේ බැඳී හිටියේ නැත්තම් මේ ප්‍රජාතන්ත්‍රවාදයේවත් ජනතා පරමාධිපත්‍යයේවත් ආණ්ඩුව කිසි දෙයක් සුරකෙන්නේ නැහැ. ප්‍රේමයේ මතම තමයි. සේරම දේවල් තියෙන්නේ. හැම ආගමක උගන්වනවා. ඒ හැබැයි වෙනස් කරලා පාවිච්චි කරනවා. එහෙමනම් අපි තවත් දවසක ප්‍රේමයෙන්ද දයාවෙන්ද මුණ ගැහෙමු. බොහොම ස්තුතියි අද සහභාගීත්වයට. සීමා නිර්ණය කමිෂන් සභාවේ ගරු සභාපතිතුමන්, විශ්‍රාමික මැතිවරණ කොමසාරිස්තුමන්, මැතිවරණ කමිෂන් සභාවේ හිටපු සභාපතිතුමන් විදිහට අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුලේ මේ වෙලාවේ ක්‍රියාත්මක වන ඡන්ද ක්‍රමය සහ භාවිතාව ඒ ඇතුලේ ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත වීම, අනෙක් පැත්තේ මහජන නියෝජිතයන් පත් කර ගැනීම සඳහා වෙනුවෙන් ඒ සඳහා තියෙන ක්‍රමවේදය සහ සංශෝධනයේ විය යුතු තැන්, ලෝක භාවිතාව සහ දේශීය භාවිතාව ඇතුලේ බොහෝ තැන් ස්පර්ශ කළා. ඒ තුල අපි හැමෝම අපේක්ෂා කරන සාරවත් රටක්, සාරධර්ම සහිත රටක බලය බෙදීමක් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නිවැරදිව ස්ථාපනය වෙන තැනක් සහ ඒන් ප්‍රතිලාභ ලැබෙන තැනක පාර්ලිමේන්තු ක්‍රම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රාජ්‍ය සේවය ඇතුළේ ඔබතුමා කරන මෙහෙවරත් කාර්යභාරයත් ඇතුළේ බෙහෙවින් ස්තුති සහභාගීත්වයට ආයුබෝවන් ඔබතුමාට වැඩසටහන සමුදෙන්නේ. ඔබතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ඉක්මනින්ම අපි සමුගන්නවා යලි මුණ ගැහිම ලබන අගහරුවාදා තිගරණේ අලුත් මාවතකින්.